සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අන්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මසවාධා වේරමණී සික්ඛාපදං සමාදියාමි අසවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තම්බං ආම භන්තේ සාදු 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 හොඳයි සීලෝත්ම දෙනා තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරු සිහි පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට සිහි පිහිටුව ගන්න මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ තාම කලාතුරකින්. එගේම උන්වහන්සේ දේශනා කරන ලද උතුම් සේ සද්ධර්මය මේ ලෝකයේ පවතින්නේ තාම කලාතුරකින්. ඒ වගේ මෙම ධර්මය සෙවනය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අයත් මේ ලෝකයේ පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින්. මේ ලෝකයේ මේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලාවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දේශනා කරපු උතුම්සේ සද්ධර්මය මේ මිහිපිට පවතින වෙලාවකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්්‍යාන මිත්‍ර ඇසර තුළින් මේ ධර්මය සවනය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්ට අපිට භාග්‍ය වාශනාව උදාපත් වෙලා තිබෙනවා. අපි ලැබවාව මේ උතුම් දුල්ල බවස්ථාව මේ මොහොත අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටුවත් කියන්නට බැහැ. හේතුව තමයි ජීවිතය ගැන හරිම සාවකාලිකයි.
බුදුරජාණන් වහන්සේ උපමා කන්නේ තන අද තියෙන පිණිබිදක් වගේ කියලා. තනාග තියෙන පිණිබිද ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. ඒ කිසිම හයියක් හත්තියක් නැහැ. ජීවිතයක් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත්වෙන්න පුළුවන්. ජීවිතයක් කිසිම හයියක් හත්තියක් තියෙන එකක් නොවේ. ඒ වගේම ජීවිතය කියන්නේ කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොත්තේම පහලට ගලනවා. කිසිම මොහොතක් නතර වෙන්නේ හැ. ජීවිතයක් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතය වේගේ මරණය කරාගලාගෙන යනවා. කිසිම මොහොතක් කිසිම අවස්ථාවක් මේක නතර වෙලා නැහැ. ඒ වගේම මේ ජීවිතය ගත්තහම මරණයට කැපවුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණත්තානයකට රැගෙන යනකොට තියෙන සෑම පියවරකින්ම ලංවෙන්නේ මරණයටයි. ජීවිතයක් එහෙමයි. උපන් දවස්සේදල මේ ජීවිතය වේගෙන් ගලාගෙන යන්නේ මරණය කරා. කිසිම මොහොතක් අවස්ථාවක් නතර වෙලා නැහැ. ඒවගේම ජීවිතය කියන්නේ හරියට දියඇදි ඉරක් වගේ දියදීර වහාම මැකෙන මැකනීට කවදාවත් මැකින්නේ මැකී යන්න දකින්න ලැබෙන්න හැ. ඒවගේ ජීවිතයත් එහෙමයි අන්දවසක අපේ ජීවිතය මරණය මැකෙනවා මරණය මැකෙන ජීවිතය කවදාව දකින්න ලැබෙන්න. මේ විදිහට ගත්තහම ජීවිතය කිසි මහයියක් කත්තියක් නැති වේගයේ මරණය කරාමයන් මරණයටම හැම්ම මොහොතේම පියමන් නගන මරණය මොහොතක හෝ මැකී යන ජීවිතයක්. මරණී නොයෙක් හේතුවන්ගෙන් සිද්ධවෙන්නට පුළුවන්. අපි කණබුන ආහාර පාන බැරිවෙලාවක් වසක් විසක්කුණොත් මැරෙන්න්න පුළුවන්. යන එනකොට සතේ සර්පය දෂ්ටකරොත් මැරෙන්න්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරටලා කුණොත් මැරෙන් පුළුවන්. වාත පිතසම තුන්දස් කිපුණොත් මැරෙන්න්න පුළුවන්. පරිහරණය කරන නොයෙක් දේවල් මුල් කරගෙන මරණයට පත්වෙන්න පුළුවන්. මෙවිදිහට ගත්තහාම ජීවිතය කැනෙ තාවකාලිකයි. මරණයේ කාන්තිම සිද්ධ වෙන දෙයක්. ඒ නිසාප මේ ගත කරන්න අපේ ජීවිතය අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දිනකීපේ සතිකීපේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ අවසාන දවස වෙන්නට පුළුවන්. ලෝතුරා බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබෙන්නේ. මේ මොහොත්තේ අපිට භාග්‍ය වාසනා උදාපත්වෙලා තියෙනවා. එනිසාපේ මනස බාහිර කිසි දේකට යොමු කරගන්න නැතුව මම මේ ධර්මය අවබෝධ කරගන්නවායකින් දැඩි මානසිකත්වය ඇති කරගෙන අපි භාග්‍යතුන් වහන්සේගේ උතුම් අවවාදය ශාසනාව සැවදීම සඳහාපී කවුරුත් සාධකාරයක් පවත්. සාදු සාදු සාදු. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යස කස්සචි භික්කවේ භික්ඛුනෝ පංච චේතෝ කීලා අප්පහීනා පංච චේතසෝ විනිබන්ධං අසමුච්චින්නා සෝවත ඉමස්මින් ධම්ම විනයේ බුද්ධින් විරුල්ලින් වේකුල්ලං ආපජ්ජිස්සති තිනේ තණ්ඨානං විජ්ජති. ශ්‍රද්ධාවන්ත පින්තුනි, ලෝතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපු වටිනා ධර්මය අපි මේ මොහොතේ ශ්‍රවණය කරන්ට බලාපොරොත්තු වෙනවා. අදත් දේශනාව සඳහා මාතෘකාව වශයෙන් ප්‍රකාශ කරන්ට යෙදෙන මජ්ක්‍ධිම නිකායේ
සිංහනාද වර්ගයට අයිති චේතෝ කීල සූත්‍රය කීල කියන්නේ උල්ල කනුව කියනකයි චේතෝ කීලක චේතෝ ගැන හිත එතුට හිතේ ඇනිල තියෙන උල් කනු කියනක තමයි මේ දේශනය තේරුමයි. එතුට රතන සූත්‍රය තින යතින්ද කීලෝ පටවින් සිටෝසියා චතුබ්බි වාතේවි අසම්ප කම්පියෝ තතූපමන් සත්පුරුෂං වදාමි යෝවාලිය සච්චානි අවිච්ච පස්සති මේ චතුරාර්ය සත්‍යය නිසි ලෙස අවබෝධ කරගත්ත දැක්ක ඒ ආර්යන් වහන්සේලාගේ හිත හරියට ඉන්ද්‍ර කීලයක් පොඩි ඉන්ද්‍ර කීලය කියන්නේ පොළවේ ගුඩා ගැඹුරට හාරල වල්ලන ලද කනුවක් එක සතර දෙකින් එන වාතයට කිසි සේත් හොල්ලන්න නමන්න මුකුත් කරන්න බැහැ. ඒ වගේ රහතන් වහන්සේලාගේ ඒ අවබෝධාත්මක හිතත් ඒ වගේ කියන කාටවත් නමන්න කිසිමුපදයකින් හැකියාවක් නෑටනේ අකුසලයට නම්න සීඩී කරන්න බෑ කම්පා කරන්න හොළුවන්න පුළුවන්කමක් නෑ ලා බලාභ යසායස මේ කිසි දෙකින් උන්වහන්සේලාගේ ජීවිතයක් කොල්ලන්න පුළුවන්කමක් නෑ. ඒවගේම කෙලේසෙකුත් තියෙනවා තම්බ කියලා තම්බ කියන්නේ තද ගති තියෙනවා. එතොට ඒ අය කුසලයට නම් සීලි කරගන්න අමාරු කුසරේට නමා ගන්න බැහැ කුසල් තුළයාගේ හිත සැලෙන්ඩි කම්පාවෙන්නේ නැ කුසලය තුළයාගේ හිත හරීම තාතයි ඒකයි දැන් සමල්ලට ආදීනව කිවත් ඒක හිත හෙල්ලෙන්න ඒ තරම් හිත හරි අකුසලේ පැත්තෙන් හරි බලගතුයි ඒකයි සමාලාවට අපි මේ ජීවත්වනකට ආදීන කොච්චරුව දකිනවා ජීවිතය මිනිසුට හිත ඒවත් එක්ක නම් නිසීලි වෙන්න සැලෙන්න්න මේ වෙන්න නැහැ සමාල්ලාට මේ ඇස් පනාව පිටු පාක පේනවා හිත නැමින්න කුසලේට ඒමකද ඒ තරම්මට හිත අර තදගතිය යුත්තයි එතුරේ හිත හරියට කනුවක් වගේ හිත කනුවක් වුණහම නම්නි සීලී කරගන්න හරි අමා එතු මේ චේතෝ කියල කියනට හිතේ ඇනිල තියෙන කනු පහ ඒ කනු පහන සාහිතරයට යථාර්ථයට ධර්මයක කියන දේට නම්නි සීලී කරගන්න බෑ විදේ නිසා මේ කනු පහ ගැලවෙන්න නැතුව ඒවගේ හිතේට බන්ධන පහත්වෙනවා ඒ බන්ධන පහත් සිදගන්න නැතුව මේ ශාසනය නම් දියුණු වෙන්න බැහැ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතුර හිතේ ඇල්ල තියෙන උල් හැටියට නැතන් කනු හැටියට පෙන්න්නන්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ අවබෝධයෙන් ගුණ දැකල පහදිර නැත්තම් වහන්සේ කෙරේ සැක සාංකාවෙන් යුත්තනම් එයාගේ හිත නම්ම සිටි වෙන්න නෑ කෙලෙස්තන නැමත නැමත මේ ශාසනය පිළිවෙත් පුරාගෙන ඉදියට පිළිවෙලකට ගමන් කරන්න එයාගේ හිත නම්මි සිටි කරගන්න බැහැ ඒවගේම ධර්මය කෙරෙහි පැහැදිලාන විචිකිච්චාසක සාංකාවිත ධර්මයට කිසි පැහැදීමක් නැත්තම් හිත නම්මිනි වෙන්නේ නෑ යස්ස චිත්තන්න නමති කෙනෙක හිත නෙමෙන් නෑ කියනවා තවන්න අනුයෝගායක නැවත නැවත මේ ධර්මය තුළම ඉදිනයින්න ඊළඟට ප්‍රධානායකයන් ප්‍රධම් වීරියකෙන් සාතච්ඡායකැන පිළිවෙලට වැඩ අපේ ශාසනය කියන්නේ පිළිවෙල තියෙන එය හදිසි වෙන්න සීලේ දියුණු කල් සමාධි ප්‍රාඥා විදිරි පිළිවෙලක්තින ඒව කරනවා ඒ පිළිවෙලට තමයි තොට කරන්නේ එතොට අර සැකසාංක විජකිච්චාතින පිළිවෙලා ඒත මනොහරිතාව ඉක්මන්ට නිවන්දකිට කරමයක් කිවත්මකද නර පිල්ලය කපාටම අතෙන්ට පයිනවා එත දියුණු කළ යුතු දේවල් දියුණු කරන්නේ නැහැ හැම දේකනම් පිළිවෙලක් තියෙනවා ධානය අය ධර්මය කරේ පැහැදිච්ච එමන පිළිවෙලට තමයි ධර්මය කියන විදියට තමයි ධර්මීට තරම් පැහැදීම තියෙන නිසා ඒවගේම තමයි සංඝයා පිළිබඳවතේ සැකසාන්ධා විචිකිච්චා තියෙනවන යගේ හිත නම් සීලි වෙන්නේ නැහැ ඒවගේම තමයි ශිෂ්ෂාව කෙරේ සීල සමාධ ප්‍රඥා කියන තිවිද ශිෂ්ෂාව කරේ සැක කරනවනත් එහෙමයි අපි දන්න වර්තමාන සීලියෝ නෑ කිරත මිනිසුට සීලය පිළිම දුචි කිච්ච ඇතින ඒ රකින්න මොන්ද නැත්ත කියලා එතරමකදන්නේ සීලයේ සම්බන්ධව අන්න වීදිය වඩන්නේ නැහැ සීලිය මුල් කරගෙනර අපි සමහර කෙලෙස් ප්‍රහණයකන් ත්‍රව ප්‍රහණ වෙන්න ඇයි ඒ සීපතිද වෙන්න යට පුදසීලයා පැහැදිච්ච එක නෙවේ සීලය ගණන් ගන්න ඒ වගේ අ සීලය කෙරේ විචිකිච්චාව යුත්තනම් සමාධී කෙරේ ප්‍රඥාවකින් අනුතුන කෙරීම කෙනෙක් හිට පහදින්න ඇත්තන් විචික්ෂාව යුත්තනම් එයාගේ හිත නම් ශිලි කරගන්න බෑ කියනවා. ඒවගේම තම ජීවත්වෙන අයත්තක හිතරම කිපිටල ඉන්න තන්නවා. අමනාපෙන් ආඝාත චිත්ත ගැන්නේ වෛරේ සිතින් ඉන්න පලිගන්න හිතින් ඉන්නවා. ඊළඟට කීල ජාතුගෙන් හරි කනුවක් වගේ කාටවත්
නම් සිටි වෙන්නේ නෑ අවවාදයට අනුසාධනය අයටත් අර මේ ශාසනය ඉදිරීට ගුණ දියුණු කරගෙන යන්න හිත නම් සීටි කරගන්න යාගේ හිතන වෙන්නේ පලිගන්න ආය දේවල් කරන්න මේවා හිතේ තින කණු කියන මේවා කණු තියෙනකම් කෙරකට ධර්මයට නම් සිටිවෙන්න හරි අමාගේ හිතේ තියෙන බන්ධන පහ ඒක තමයි කාමයෙන් හිත බැඳිරනම් රූපයට හිත බැඳිරනම් ඒවගේම කයට හිත බැඳිරනම් ඒවම ආහාර ගමින් ඉන්දට හිත බැඳිරනම් ඒ වගේ දිව්‍ය නිකාය පතනා කරමින් කියන වැදලා දිව්‍යලෝකයේ යන්න හිතනම් විශීජනම් යාට හිතනමෙන්න කෙරිස්තවාන්න මොක දෙයාට දිවලෝකයන්ද අපිට පින්දහම් කරම් හොඳට මැති තුර ආර්යස්ථාන් මාර්ගයන්නේ මෝනේ නැහැ නිසායම නාමකදවෙන්න එයාර කෙලෙස් තවන පැත්තට හිතන ඉරිවෙන්න සීල සමාධ දියුණු කරන්න නම් සීට වෙන්න ය බල පුන්දහම් කරකෝමරි දිවේ සොත්තතාවකට පත්ත ඒකත් තිති යම් බවට පත්නේ වගේ දේකට හිත මේ වුණුත්තේම ගැලවගන්න අය හරි අමාරුගේක ඉති මෙන මේවා හිතක තියෙන තාක්කාමයට ශාසනය තුර දියුණුවකට යන්න බැහැ කියල බුදුරජාණන් වහන්සේ දේශනා. එතරාපේවය බුදුරජාණන් වහන්සේ පිළිබඳව හිත පහදින්න නම් ඒත සැක සාංකා විචිකිච්චාවෙන් තොරව ඉදනම් බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව අපට ලොකු අර්ථ සම්බන්ධ රූපාවෝධයක් තියෙනු නරහන් ආදී ගුණ සිහිවෙනකොට අපේ අර්ථ එතරතමයකි විචිකිච්චාව කියනක නැතිවෙලා යන් ධර්මය පිළිබඳවත් එම සංගහා පිළිබඳවත්මයි ඒ සංග ගුණ සිහිකනකොට සුපටිපාන්න උජු පටිපාන්න ඥාය පටිපන්න සාමීචි පටිපන්න කිනුටේ ආරත අපේ මන්සට එනකොට තම අපේ සංඝයා කරේ යම් විචිකිච්චාව සැකයක් තියෙනවනම් ඒක පහවෙලා නැතින අපේ හිතයි තොට සංඝයාගේ ගුණවලට පහදනට අපි බුදුරජාණන් වහන්සේගේ සාවකත්වය කරයනට ඒ තත්වයට අන් අවතීරණ වෙන්න හිත නැමෙනවා එක එත බුදුරජාණන් වහන්සේ සාවක සංඝයක් කියන්නේ රාගදේශ මෝහ තවනු එතර අන්න සාාවකයක් බලන රාගදේශමොහ තමන්න බුදුරජාණන් වහන්සේගේ සාව සංගය පිළිවෙලකටම ආර්යෂ්ඨාංග මාර්ග තම දෙ සාතච්ඡායිකනක පිළිවෙලකට ආර්යෂ්ඨාංග මාර්ග තරයක් නොකද මේ ඉදු මාවතට ය ප්‍රේතකල සුපටිපන්න උජි පටිපාන්න ඥාය පටිපන්නක හැම මොහොතෙන් බලන්නේ ආදිනයා යවපගෙන හේතු සහ පලය අවබෝධ කරගන්න සාමීජ පටිපන්න කැනේ තමන් සීල් සමාන ප්‍රඥාවල යෙදමින් අනිත් අයත්වය සඳහා යොදවන්න මහන්සි කරනවා. ඉතින් ඒ ගුණවලින් සාවක සංගතට අපිට ගුණ පිළිබඳ වාර්ත මතක් වෙනවට තමයි අපි හිට ගොඩා පහදින්නේ. ඒවගේ බුදුරජාණන් වහන්සේගේ සාාවකයන් වහන්සේ මේ යුගල වසේසා පුද්ගලයන් වසයෙන් අට දෙන දේශනා කරනවා. ද්‍රපයේ දක්වාම අපි සාකච්ඡා කරා. එදර බුදුරජාණන් වහන්සේගේ සාාවකයෝ පුද්ගලයන් වසයෙන් ගත්තාම අට දෙනෙක්කින්වා සෝතාපත්ති මාර්ගය යන සෝතාපත්ති පලයට පත්ති සකදාගාම මාර්ගය ගමන් කරන සකදාගාම පලයට පත්තේ. ඊළඟට අරහ අනාගාම මාර්ගයන අනාගාම පලට අරහත් මාර්ගයන අරහත් පලයට පත්ති. ඉම පුරුෂයෝ අට දෙක පෙනෙන ඒකයි ඒ පුද්ගලා අට්ට සතම්ප සත්තා කරන එකයි සාතුරුන් වහන්ස ප්‍රසංසා කරපු ඇගෙවපු පුද්ජලි වටදේ මේ ශාසනය තුළ වැඩඉන්නවා. එතොටේ අපි ගත්ත සෝතාපන්න වෙන්න මාර්ගයක් තියෙන සකදාගාමයන මාර්ගයක් තින අනාගාමයන මාර්ගයක් තින අරහත් වෙන්නත් මාර්ගයක් තිරේ මාර්ග ඔක්කොමගත්තුනු ගත්ද ආර්ය අෂ්ඨාංග මාර්ග යම සෝතාපන්න වනාකිවත් මොකකව ගිහිලද ආර්ය අෂ්ඨාංග මාර්ගය ගමන් කරලා යම සකදාගාම වනාකිවත් ඒත් ආර්යෂ්ඨාංග මාර්ගිල්ල තමයි යම කනාගාම වනාකිවත් ඒත් ආර්යෂ්ඨාංග මාර්ගය ගිහිල්ලා යම කරහත්තයට පත්වනාකිවත් ඒත් ආර්යෂ්ඨාංග මාර්ගය එහෙම නැතුව සෝතාපන්න වෙන වෙනම මාර්ගය සකදාගාම වෙන වෙනම මාර්ගය කනාගාම වෙන වෙනම මාර්ගය රහත් වෙන්න වෙනම මාර්ග කියලා නැහැ. ඒ මාර්ගයම තමයි ඒකයි. එදේ නිසා ඒක සිහිය ගැන කියනකොට සිහිය කියන්න නිවන් දකින ඒ කායන මාර්ගයක් කියන. එතකොට සෝතාපන්න වෙන්න සිහිය ඕනි. ඒක සකදාගාමීන්ට සිහිය ඕනි. ඊළඟට අනාගාමීන්ට සිහිය ඕනි. අරහත් වෙන්න සිහියවුන්. ඉති මේවා සමහරලාට අපි හරියට තේරුම් ගත්තන්න තුරමකදන්න සමට සමහර දේශනාවල තියන තැන් අපි විසෙන් සපාසු සූත්‍රයම ගත්තාම් තියන බොච්චන්ගහෙම තියන්නේ අවසාන නේද ඒකට දැ භාවනාය පහතක්පාගෙන භාවනාවෙන් නැති කරන කෙලෙස් තුර පෙන්න්න වුණ බොච්චංග වඩලා නැති කරන කෙලෙස් එතොට හිතනවා සෝතාපන්වෙන්ඩහෙම සිහියෝනි
නැසී වඩන් ෝඩ නෑ සෝතාපන්න නේද ඒ විදිට සමල්ලාට හිතන සමාධි වඩන් ඕනෙත් නෑ ප්‍රඥාව ඕනෙත් නෑ ඒ විදිට සමාට හිතනවා බල ඇචි විතර තිබුණොත් ඇති කියලා සමල්ලාට හිතනවා නමුත් මෙහමනෑ මේ කවුවට සෝතාපන්න වන ඒ අයට මේ බෝධි පාසක ධර්ම යම් ප්‍රමාණයට වැඩෙන්ට තිස්සත වැඩෙන්ටෝන් සකදාගාමීනකටත් එහෙමයි අනාගාමීනකටත් එහෙමයි අරහත්වෙනකොටත් එහෙමයි එතර ඒවා අර ඒක පලට පත්වනකට ගද ඒවා පාරි සුද්ධත්තයට පත්න දැන් අපි අධ්‍යාපනය වගේ ගනිතේ හෝඩී බන්ධීතර තියෙනවා හැබැයි ඒර යනකරමක දෙන්නේ ඒක පුළුල් වෙර එකද වෙන්නේ එක දැනුම ගුළුල් වෙන නමුත් හෝඩිය පන්තිටත් ගනන්තිනවා නේ ඒක ඒ වගේ අර දැමේ බෝධි පාශක ධර්මත් එහෙම යම් ප්‍රමාණයකට වැඩෙන්න්න මෝනි මේ කෙනෙක් ශාසනය ස්ථාපිත පුද්ජලෙක් වෙන්න එත ඒව පිහිටනකට තමයි මෙන්න මේ පුද්ජලයා සතු තියෙන කෙනෙස් කියනෙව ප්‍රහණය වෙලා යන්න ඉදේදි සාබුදුරජාණන් වහන්සේගේ සාාවකයෝ අපි ගත්තොත්තෙම සෝතාපන්න ඕනානම් ඒ මාර්ගත්ත පුද්ජලයට එයත් ආර්යෂ්ඨාංක මාර්ගය ගමන් කරන කෙනෙක් එතරයාටත් මේ සීට සමාධ ප්‍රඥා කියන තුනමයා දියුණු කරන්න ඕන් ඒ ඒ තුළ තම ආර්යෂ්ඨාංක මාර්ගය තුළ තියෙන සීල ශිෂ්ාවට අයිති කොරත් තියෙනවා සමාධි ශිෂ්ාවට අයත් කොටත් තියෙන ප්‍රඥාව ශිෂ්‍යාවට අයත් කොටත් තියෙන සීල සමාධී ප්‍රඥායකට තමයි ශාසනය කර කියන්න තිවිද ශාසනය එතර සෝතාපන්න වෙන්න ඒවා දියුණු කරන්නට ඕන ඉති නිසාපි අවබෝධ කරගන්න ඕනි එතර සෝතාපත්ති මාර්ගය කියලකක් තියෙන එතර මාර්ගය යනයට කියනවා මාර්ග මාර්ගස්ත පුද්ජිලියෝ කියලා නිලකට ඒ මාර්ගය ගීල යම් ප්‍රතිඵලයක් ලබනවා ඒකට තමයි පලස්ත පුද්ජිලියෝ කියන්නේ තුර සෝතාපන්නවීම සඳහායක් ක්‍රියාත්මක යාට ඒක පලයක් ලැබෙන ඒකයි ඒ පලේ ලැබනට පස්ස ආයයට තව යන්නුන් ඊනග තත්වට යන්න ඒ තත්වට යන්නත් මාර්ගයක් තින ඒට ඒ මාර්ගය අරකම තමයි ඒ අපි අහලා දැන් අපි ඉගෙන ගන්න තින සීල සූත්‍රයෙන් මේකන නේද සාරිපිත මහරහතන් වහන්සේගෙන් අහනවා ස්කොට්ටිත මහරහතන් වහන්සේ මේ සිල්වත් බිස්සු මොනවද නුවණින් විමසන්න ඒතකොට කියන සිල්වත් බිස්සුව පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මේවා සිහි කරන්න ඕනේ. එතකොට යා මේ සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. එතකොට මේ සෝතාපට්ටි ඵලයට පත් වුණේ කියන මොනවද භාවනාව වශයෙන් කරන්න ඕනේ මොනවද යෝනිසෝමනසිකාරයද එතකොට කියන්නේ තර පංච උපාදානස්කන්ධෙම සිහි කරන්න. ඊට පස්සේ සකදාගාමි ඵලයට පත්. එතකොට සකදාගාමි ඵලයට පත් වෙච්ච කියන මොනවද කරන්න ඕනේ ඒත් අර පංචුපාදානස්කන්දයම සීකරන්න එතට අනාගාම පලට පත් අනාගාම පලට පත්තිච්චිට නමනවත කරන්න එතර කියන ඔය පංචුපාදානස්කන්දය ආයමත් යුනිසුමන්සිකාරය ඒ දෙන්න එත දෙයක් කවුද අර අරහත් වලට පත්වෙනවා එතර බන්න එකම කමටහන්න තුළ එතකොට කමටානක් වශයෙන් ගත්තු පංචුපාදානස්කන්දයමේ ආදීනුව බැලි මනිත්‍ය වසින් දුක් වශයෙන් රෝගයක් අනුවත්වාලයක් අනු සතු දෙයක් බැලීම තුළම සෝතාපන්න වෙන්න පුළන් සකදාගාම ඉන්න පුළන් අනාගාම ඉන්න පුළන් රහත්න්න ඒතොට අ සෝතාපන්න නත භාවනා කරන්න ඕන්නෑ බනේද ඒවගේ මතවලට තුර කෙනෙ කියන්නේ සමල්ලාට මර වචන අරගට සමල්ලාට මේම කරනවා තොට හිතම භාවනා කරන්න ඕනෑ සෝතාපන්න වෙන්න මොකද අපිට වචනත්තේ අපිට භාවනා කරනවා කියනකොට එක පාට මතක් වෙනමකක්ද ඉඳගනින් නිරියාවන් නේද භාවනා කරනවා කිවත්තේම ඉඳගෙන ඉන්න ඉරියාව භාවනා කියන කරනවා කෙනෙක අර්ථයමකක්ද හිත දුුණු කරන පුළුල් කරනවා බල සම්පන්න කරගන්න ඒකට භාවනා වන්නගේ අපි භාවනා කරනවා කියන්නකද ඉඳගෙන ඉන්නවා කියනකට ඉඳගෙන නැස්පියාගෙන ඉන්න එකට නේද එතට ඒ අර්තත් එකතම අපි සමල්ලාට වෙන්නේ තොට භාව ඉඳගෙන දකමැතියමක දෙන්නේ එතොට අන්නර භාවනා කරන්න ඕන්නෑ සෝතාපන්නක මොක දෙන්නේ ඒ එතු රන්න හිත නැමෙන්නේ ඒක එතොට අර විසිකිච්චාවෙන ධර්මය පිළිබඳ එත බුදුරජාණන් වහන්සේගේ සාාවකයම සුේ උජු පටිපන්න දුනයක් තමතගෙන මේ ආර්යෂ්ඨාංක මාර්ග ගමන් කරන්න ඕනි ඒ සෝතාපන්න වෙන ත්‍රියයටවා අමතක වෙන්නවා ඒකයි ඉතින් ඒ විදියට අපි හරියටම ඒක ඒවා අර්ථ හොඳට දැනගෙන අපි මේ ඔන්න ඇතුරත් මුදන අපේ හිත තුළ උල්ලන්න වන්ද කනු හත් ඊට වන්න එකෙනට පුලන් හිටවොත් ආය කාටවත් රහත්තුනොත් රහතන් වහන්සනම පහළුනාවත් සමල්ලාට ඒහිත් නම්ම ශීලිකරගන්න හරේ අමාරය චිකිච්චා සැක සාර්තාවලින් පිරිච්චි හිත් පැහදින්නේ ඒක තොට පැහැදුන්න ඇතුළත් පකත වෙන්නේ අයට ශාසනය කරන්න එන්න හරි
අමාරුයි. ඒ නිසා අපිට අවබෝධ කරගන්න බැරුණත් මේවා පිළිබඳ හොඳ පැහැදීමක් තියෙන්න ඕනේ. ඒතකොට මේ ශ්‍රාවකයෝ එකයි මාර්ගයේ යන අය ඉන්නවා, ඵලයට පත් වෙච්ච අය ඉන්නවා. මේක මාර්ගස්ත පුජ්‍යලෝ සහ පලත්ත පුජ්‍යලෝ. ඒතර මාර්ගය කියනකොට අපි දකිනවා සෝතාපට්ටි මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට, සකදාගාමී මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට, ඊළඟට අනාගාමී මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය, අරහත් මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා අපි දකිනවා. ඒ තුල තියෙන්නේ මොනවද? සීල, සමාධි, ප්‍රඥා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයෝ පුජ්‍යලෝ වශයෙන්ුත් අපි අහලා තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම වශයෙන්ුත් පුජ්‍යලයන් 8 දෙනෙක් බෙදෙනවා මේ ශ්‍රාවක සංඝයා. ඉන්ද්‍රිය ධර්ම වශයෙන් මේකේ මාර්ගය සහ ඵලය වශයෙන් තමයි පුජ්‍යලෝ 8 දෙනෙක් ඉන්නේ. මාර්ග සහ ඵලය කියන යන අය සහ ප්‍රතිඵල ලබපු අය. කොටසක් යන අය කියන්නේ ප්‍රතිඵල ලැබීම සඳහා ක්‍රියාත්මක වෙන අය, සමහරු ලබ අපි කියන උපාදී සඳහා ක්‍රියාත්මක අය සහ උපාදී ලබපු අය. ඒ වගේ තමයි මාර්ගය යන කොටසක් ඉන්නවා, ඵලයට පත් වෙච්ච කොටසක් ඉන්නවා. ඒතර මාර්ගය යන 4 දෙනයි, ඵලයට පත් වෙච්ච අය 4 දෙනයි. ඒතර මෙන්න මේ මාර්ගයේ ගමන් කරන අය ඉන්ද්‍රිය ධර්ම වශයෙන් පුජ්‍යලෝ බුදුරජාණන් වහන්සේ බෙදනවා 7 දෙනෙක් බෙදනවා. ඒ අය තමයි අපි අහලා තියෙන ඉගෙනගෙන තියෙනවා සද්ධානුසාරි, ධම්මානුසාරි, ඊළඟ සද්ධා විමුක්ත, දිට්ඨප්පත්ත, කාය සක්කි, පඤ්ඤා විමුක්ත සහ උබතෝ භාග විමුක්ත. එතන මේ ශාසනය අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න. අපි දන්නවා කොහේ හරි යන්න අපිට ඇස්කා මේ කන් ආදී ඉන්ද්‍රිය තියෙන්න ඕනේ, නැත්නම් පාරක් තිබුණත් යන්න බෑ. එතන පාරේ යනකොට අපිට ඉන්ද්‍රියන්ගේ සම්බුද්ධිය ඥානෙ වගේ තමයි බුද්ධ ශාසනයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ක්‍රියාත්මක වෙන්න එක එක්කෙනාට මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රබලතාවය බලපානවා. එක ඉන්ද්‍රියන් වල ප්‍රබල වුණාම මේ ඉන්ද්‍රියට පුළුවන් යාව ගෙනියන්න. ඒකයි දැන් අපි කියමු ඇස් පේන්නේ නැත්නම් කෙනෙකුට කනෙන් හරි එක යන්න පුළුවන් උපකාර කරගෙන. ඒ වගේ එක ඉන්ද්‍රිය මොන හරි වැඩ කරොත් කොහොම හරි ඇසුත් පේන්නේ නැත්නම් කනුත් පේන්නේ නැත්නම් කකුල් දෙක තියෙනවා නම් ඒකත් කොහොම හරි යනවා නේද? ආනේ වගේ මේ එක ඉන්ද්‍රියන් තියෙන ඉන්ද්‍රියන් ප්‍රබල වුණාම එක එක්කෙනාට ඉන්ද්‍රිය ඔස්සේ ශාසනය ඉදිරියට ගමන් කරන්න පුළුවන්. එතකොට සද්ධාව කියන්නේ ගත්තාම එක පැත්තකින් ඇස් දෙකක් වගේ, කන් දෙකක් වගේ, අත්පා වගේ යන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන් ගතිය. එතකොට ආනේ සද්ධා ඉන්ද්‍රිය ප්‍රබල වුණාම යම් කෙනෙකුගේ ඒ සද්ධා ඉන්ද්‍රිය ඉදිරියට දාගෙන මේ ශාසනයේ මේ සීල සමාධි ප්‍රඥා කියන ඒවා දියුණු කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කරනවා. සමථ විපස්සනා භාවනාව දියුණු කරනවා. ආනියට තමයි අපි සද්ධානුසාරී කියන්නේ. අනුසාරී කියන්නේ අනුව යනවා. මොකක්ද? සද්ධා ඉන්ද්‍රිය අනුව යනවා. ඒතර සද්ධාව තමයි යාට යන්න උපකාර වෙන ඉන්ද්‍රිය. ආර්ය අෂ්ටාංග මාර්ගය ක්‍රියාත්මක කරන්නේ මොනවද? මේ සද්ධා ඉන්ද්‍රිය පෙරටු කරගෙන අනුව යනවා. ඒකයි දැන් තමන්ට තනියෙන් දෙයක් කරගන්න බැරුවම අපි කියන මං ආවලා එක තමයි මේ වැඩේ කරන්නේ. මොකද තමන්ට එහෙම යන්න ස්වෛරීව කිරීමේ සත්‍යයක් නැහැ. දැන් පාරක් යන්න කිව්වොත් බයයි, සැකයි නේද? මොනවාරි වැඩක් කරන්න කිව්වොත් සැකයි. ඒතර අපි කියන්නේ මට නම් මේක හරියම සැකයිද? ඒතර කවුරුර නැහැ, බයයි නැතු වෙන්න මාත් එක්ක මම යාව ඇරයි යන්නම් කියලා. ඒතර මොකද වෙන්නේ? අර අපේ තියෙන බිය නිසාම තමයි, අපිට අවබෝධය නැති නිසාම තමයි කෙනෙක් ඉදිරිපත් වෙනවා අපිව රැගෙන යන්න. යාට පුළුවන් අන්න අපිට පේන්නේ නැතුනට එයාට තියෙන ඉඳ එයාගේ මාර්ගයෙන් අපි එයාගේ හැරමිටිය අල්ලගෙන ආනේ යනවා. එයාගේ හැරමිටිය අල්ලගෙන අපි යනවා. මොකද දැස් පේන කෙනා දන්නවා අනිවාර්යෙන් රැගෙන යීමේ හැකියාවක් තියෙනවා. ඒතර ආන්නේ වගේ තමයි දැන් අපිට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න, එහෙම නැත්නම් මේ සමථ විපස්සනා භාවනා කරන්න අපිට හුදෙක් සමහරලාට හැකියාව හරි අඩුයි. ජීවිතයේ යථාර්ථය කියන එක අපිට දකින්න කිව්වට එහෙම පේන්නේ නැහැ. අපි හරි අන්ධයි. අපි අන්ධ භාවයත් එක්ක අපිට පේන්නේ නැහැ. අපිට මේ මාර්ගයේ ගියොත් දුක් නැති කරන්න කියලා කිව්වට එහෙම යන්න හිත දෙන්නේ නැහැ. මොකද අපිට හරි සැක සංකා යුක්තයි. ආන්නේ නිසා මොකද කරන්නේ? අපි මේ මාර්ගයේ ගිය කෙනෙකුගේ හැරමිටි අල්ලගෙන අපි යනවා. ආන්නේ ගිය කෙනාගේ කීම ඔස්සේ, එයාගේ වචන ඔස්සේ අපි පියවරන තබමින් ගමන් කරනවා. හැබැයි යන්නේම සම්පූර්ණක මොකක්ද? තමන් අන්දයි,
අර පේන කෙනාගේ වචන විශ්වාස කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ආනේ වගේ තමයි මේ සද්ධානුසාරී පුද්ගලයා කියන්නේ. ඒතර සද්ධානුසාරී කෙනාට ඇත්තටම පේන්නේ නැහැ. හැබැයි පේන කෙනෙක් ඉස්සරහින් දාගෙන තමයි එයා යන්නේ. එයා දන්න මෙයා බලලා තියෙන, මෙයා දැකලා තියෙන, මෙයා දන්නවා මම මෙයා කියන විදිහේ මෙයා. මෙයා කියන්නේ මොනවද? මේ පාරට හැරෙන්න කිව්වොත් මම හැරෙනවා. මොකද දන්නවා මෙයා හරියටම මම දන්නේ නැහැ. ඒකනේ ශ්‍රාවකයන්ගේ තියෙන භගවා ජානාති අහන්න ජානාමි. භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ මම නම් දන්නේ නැහැ. අර කියන මෙයාට තමයි ඇස් පේන්නේ මට පේන්නේ නැහැ. එතකොට අර පේන කෙනා කියන්නේ මොනවද? ඒ සියල්ල එයා බාර ගන්න. එයා සැක කරන්නේ ඇයි? ඔයා දන්න මෙයාට පේනවා මට පේන්නේ නැහැ. ඒ නිසා ශ්‍රාවකයන්ගේ තිබිය යුතු ගුණාත්මක භාවයක් තමයි අනුධර්මතාවයක් කියලා කියන එක. ගුණාත්මක භාවය කියන්නේ එක එක්කෙනාට ගුණ තියෙනවා. ඒ ශ්‍රාවකයේ තුල තිබිය යුතු ගුණයක් තමයි භගවා ජානාති අහන්න ජානා. භාගතුන් වහන්සේ තමයි දන්නේ අනේ මම නම් දන්නේ නැහැ. ආන්නේ මතයේ ඉඳගෙන යන අයට තමයි සද්ධානුසාරී කියලා කියන්නේ. කෙලින්ම බුදුරජාණන් වහන්සේ කියන විදිහටම තමයි ඔක්කොම බෙල්ල හොලවන්නේ. හර ඔක්කොම ගත්තොත් මේ පැත්තට හොලවන්න කිව්වොත් එහෙම හොලවනවා. මේ පැත්තට පහදුනාට එහෙම හොලවන්න යන්නේ නැහැ. ඒ කියන විදිහටම ක්‍රියාත්මක වෙන ශ්‍රාවකයාට තමයි ඒක බුදුරජාණන් වහන්සේ මොනවද කිව්වොත් ඒ දේ අතාරින්න කිව්ව ගමන් අතාරිනවා. ඒකයි. බුදුරජාණන් වහන්සේ මේ දේ හරි නෑ මේක මෙහෙමයි කිව්ව ගමන් එයා උන්වහන්සේ කිව්වොත් අතාරිනවා. ආන්නේ විදිහට ඒ සද්ධානුසාරී කෙනා ක්‍රියාත්මක වෙන්නේ ඒ විදිහට. ඒකනේ අපි සද්ධාව කියලා කියන්නේ මොකද්ද? සද්ධහති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමටමයි සද්ධාව කියලා කියන්නේ. උන්වහන්සේගේ අවබෝධය පිළිගන්න එක. ඒ අවබෝධයට පහදිනවා. ඒකයි. දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට පැහැදිච්ච ගමන් හිත මොකද වෙන්නේ? නම්‍යශීලී වෙනවා ඒ අවබෝධය ක්‍රියාත්මක වෙන්නේ. ඒකනේ සද්ධානුසාරී කෙනා තෝරනට අපි පෞද්ගලික දේශනාවල පෙන්වන්නේ සද්ධානුසාරී කෙනා මේ ආයතන පිළිබඳ අවබෝධය තියෙන කොහොමද? බුදුරජාණන් වහන්සේ පිළිබඳගේ අවබෝධයක් එක්කයි. කියන චක්කුම් භික්ඛවේ අනිච්චං විපරණාමඤ්ඤතාවා. මේ ඇහි තියෙන යථා ස්වභාවයක් තමයි ඇහැ කියන්නේ අනිත්‍යයි. අනිච්චං විපරණාම කියන්නේ මේක වෙනස් වෙන. අඤ්ඤතාභාව කියන්නේ නැති වෙලා යනවා. යෝ ඉමේ ධම්මා සද්ධාති. ඒතර බලන්න යමෙක් මෙන්න මේ ස්වභාවය පිළිගනී නම් අදිමුච්ඡති අන ස්ථීර ලෙස එයා පිළිගනී නම්. ඒක ස්ථීර ලෙස සැක සංකාවක් නැහැ කියන එකයි. ඒක ස්ථිරත්වයක් තියෙනවා. දැන් සමහර දේ අපි දන්නවා අපි පුජ්‍යලයා පිළිබඳව තියෙන විශ්වාසය මත කිසිම සැකයකින් තොරව කතා කරනවා. ගිහිල්ලා බලලා ආවා වගේ තමයි කියන්නේ. හැබැයි බැලුවාම ගිහිල්ලත් නැහැ බලලත් නැහැ. හැබැයි ගිහිල්ලා බලලා වගේ කියනවා. ඒ කියන්නේ කොහොමද? තවත් කෙනෙකුගේ අන්න විශ්වාසය මත. එයාගේ අවබෝධය පිළිබඳව සැකයකින් තොරව. ආන්නේ වගේ එකයි අදිමුච්ඡති කියලා මේකෙත් තියෙන වචනේ. එතකොට සාතුරුන් වහන්සේ කෙරෙහි ඒකයි අදිමුච්ඡති නාදිමුච්ඡති කියන්නේ එයයි ස්ථීර ලෙස පිළිගන්නේ නැහැ. ස්ථීරත්වයක් නැහැ තථාගතයන් වහන්සේ පිළිබඳ. එතකොට අදිමුච්ඡති කියන්නේ ස්ථීරත්වයක් තියෙන අවබෝධය පිළිබඳව කිසිම සැකයක් සංකාවක් නැහැ. උන්වහන්සේ අනිත්‍ය කිව්වනම් එයාට පේන්නේ අනිත්‍යතාවය. හැබැයි පිළිගන්නවා මේක ඇත්තටම අනිත්‍යයි. එතකොට ඇයි කියලා හෙව්වොත් කවුරු හරි ඔයා කොහොමද මේක අනිත්‍යයි කියන්නේ කිව්වොත් එහෙම. එතකොට මේක භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත එක. ආනික මේක භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ නිසායි මම බය නැතුව කියන්නේ මේක අනිත්‍යයි. එතකොට ලෝකේ කාටවත් එයාගේ හිත අන්න අර යථාර්ථයට නම නමසක්ක අසත්‍යයට නම් විශ්ීටි කරන්න බෑ. ඒකයි. යථාර්ථයට තමයි නැමෙන්නේ. අසත්‍යයට නම්ම ගන්න බෑ. කවුරු හරි කිව්වොත් ඔය කිව්වට එහෙම නෑ. මේවා නිට්ටයයි සුඛයි ආත්මයි කොට එයාගේ හිත එහෙම නැමෙන්නේ නෑ. වර්ණනා කරාට මේක මහා සැප තියෙනවා ඔය කිව්වට එහෙම ඈ ඔය කිව්වට ඉතින් මෙහෙම සැපක් තියෙනවා තමයි කියලා කිව්වත් එයා දන්නවා බුදුරජාණන් වහන්සේ වහක් වරණ එක වහම මිසක් ආයේගේ වෙන දෙයක් නැහැ කියලා. ඉතින් ඒ විදිහට මේ ඉන්ද්‍රියන් මේ සද්ධාව සමහර අයට උපතින්ම බබල වෙලා තිබෙනවා. මොකද පෙර ජීවිතයේ සද්ධර්ම ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේ කෙරේ සද්ධාව පිහිටපු අය ඉන්නවා. ඉතින් මොකද අපි දන්න සද්ධා ඉන්ද්‍රිය බල සම්පන්න වෙන්නේ මොනවා කරොත්ද? ධර්ම ශ්‍රවණය කිරීම තුළ. මොකද බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් මේ දේශනා තුළින් ප්‍රකට වෙන්නේ. මේක අහන්න අපේ හිත පහදිනවා.
උන්වහන්සේ කෙරේ අපිට මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා සම්මා සම්බුද්ධෝ භගවා ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. එතකොට උන්වහන්සේ මේ ලෝකේ හැම දෙයක්ම කාගෙන්වත් උපදේශයකින් තොරවම අවබෝධ කරගත්තා. ඊළඟට උන්වහන්සේ සබ්බඤ්ඤු සියල්ල දැනගත්තා. අනාවරණ දස්සාවේ කියනවා කිසිම දෙයක් වහලා නැහැ. හැම එක අනාවරණ ඥානය කියලා එහෙම තියෙන්නේ. ආවරණය කරලා මුකුත් නැහැ. ඔක්කොම එල්ලලා තියෙන්නේ. උන්වහන්සේට ඔක්කොම පේනවා. ඉතින් ඒ නිසා ලෝකෙ වෙහිච්ච කිසිවක් මොනම දෙයක්වත් නැහැ. ඉතින් ආන්න ඒ නිසා ශ්‍රාවකයෝ උන්වහන්සේ ගුණ දකින නිසා ඒ උන්වහන්සේ කෙරෙහි පුදුම පැහැදීමක් නාමයේ සද්ධා ඉන්ද්‍රිය පෙරදරි කරගෙන ශාසනය යන අයට අපි කියන සද්ධානුසාරී කියලා. එතකොට සද්ධානුසාරී කෙනාට කියනවා ඔක්කාන්තෝ සම්මත්ත නියාමං කියනන්න ආර්ය අෂ්ටාංග මාර්ගයට බැහැගත්ත කෙනෙක්. එතකොට අපි ඇයි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කිව්වොත් ඇයි අපි සරණ යන්නේ ඇයි? දුකින් නිදහස් වෙන්න නේද? මේ ලෝකේ හැමෝම ආගමක් අදහන ශාස්ත්‍රවරයෙක්ගේ පිහිට පතන්නේ මොකටද? මොකටද පිහිට පතන්නේ? දුකින් නිදහස් වෙන්න. ආගමක් අදහන්නේ හැමෝම මොකටද? දුකින් නිදහස් වෙන්න. මිනිසුන්ගේ ජීවිත වලට කරදර ප්‍රශ්න තියෙනවා. ඒක ජාතියක් ආගමක් මොකුත් මේ දෙයක් නැතුව මේ ලෝකේ හැමෝටම කරදර ප්‍රශ්න තියෙනවා. එතකොට මේ හැමෝම ඇයි ආගම් අදහන්නේ කිව්වොත් මොකටද තියෙන්නේ? දුකින් නිදහස් වෙන්න. ඒක දුකින් නිදහස් වෙන්න. මොකද හේතුව අපි නිතරම කියන්නේ දුකේ තියෙන විපාක දෙක සම්මෝහ විපාක සහ පරිේෂිත විපාක. ඒක දුක හටගත්තට පස්සේ මේ විපාකයට ලක් වෙන. ඒ කියන්නේ අපි අතරමං කරනවා. මේ දුකේ ස්වභාවය තමයි අපි අතරමං කරනවා. අතරමං කරාම මොකද වෙන්නේ? අපි දන්න පාරවල් දන්නේ නැහැ. එහෙනම් කාගෙන් හරි අනිවාර්යෙන් අහගන්නම ඕන. ඒක. ඒතකොට දැන් අපි මොකෙන්ද අතරමං වෙලා තියෙන්නේ? දුකින්. දුකින් අතරමං වෙලා ඉන්නේ. ඒ අතරමං වෙච්ච නිසා දැන් අපිට ඒ දුකින් නිදහස් වෙන්න අන්න ක්‍රමයක් ඕනේ. ඒතර අපි පාර දන්නේ නැහැ. ආන්නේ පාර දන්න කෙනෙක් එනම් මෙන්න මේ පාරේ යන්න. එතකොට ඔබට දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒකයි මේ සද්ධානුසාරී කෙනා ඔක්කාන්තෝ සම්මත්ත නියාමං කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට වැටිච්ච කෙනෙක් කියනවා. එතකොට සෝතාපන්න වෙන්න ඉස්සෙල්ලා එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගේ වැටිලාද නැද්ද? වැටිලා. අර ස්ථාපිත වෙච්ච නැති ගතිය විතර නැත්නම් හරියටම ඒ තැන ස්ථාපිත වෙච්ච නැති ගතියක් විතර තියෙන්නේ නැත්නම් එයා සද්ධානුසාරී කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අන්න අංග වලින් යුක්ත. එයාට සම්මා දිට්ඨියක් තියෙනවා. එයාට සම්මා සංකප්ප තියෙනවා. එයාට සම්මා වාචා තියෙනවා. අන්න එයාට සම්මා කම්මන්ත තියෙනවා. එයාට සම්මා ජීවිත තියෙනවා. ඒතර එයාට සම්මා සතිය තියෙනවා. එයාට සම්මා සමාධිය තියෙන. එතකොට සෝතාපන්න වෙන්න සමාධිය ඕනේ නැහැ කිව්වොත් ඒ මොකද වෙන්නේ? එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට අර මාර්ගය යන කෙනා බැහැලා විතර ඵලයටපත් වෙච්ච කෙනා එතකොට කොහොමද ඉතින් තියෙන්නේ බෑනේ. නේද? සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට බැහැලා පිටිච්ච කෙනා කියන පිටපු කෙනා කියන එයාට ඉතින් සමාධිය කොහොමද තියෙනවා. ඒක එයාට සමාධිය කොහොමද තියෙනවා. එතකොට මේ මාර්ගය යන කෙනාට සමාධිය තියෙනවා. මාර්ගස්ත කෙනාට සමාධිය තියෙනවා. මාර්ගස්ත කෙනා සීලයෙන් යුක්තයි. එතකොට සෝතාපන්නයි සිල් රකින්නේ නැහැ කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඒතර ඒවා සත්‍ය කතා නෙවෙයි. ඒකයි අපි මේ ධර්මයේ කෙරේ හරියට අර්ථ දැනගෙන සංඝයා පිළිබඳව ශ්‍රාවකයෝ කියන්නේ කවුද කියලා පැහැදුන්නේ නැතුනොත් මොකද වෙන්නේ? අපි එක එක්කෙනාට ඊට පස්සේ නේද? ප්‍රතිමායටත් ඊට පස්සේ ඒ කට්ටිය ප්‍රකාශන වලටත් අපි පහදිනවා. එහෙම පහදින්නේ ධර්මයේ ඔස්සේ තමයි අපි බලන්නේ. අපිට බලන්න පුළුවන් පුජ්‍යලයේ සීලේ හරහා සමාධිය හරහා ප්‍රඥාව හරහා පුළුවන්. ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එකයි මේ මාර්ගයේ ගමන් කරන කෙනා. එතකොට කවුද? එයා අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණාංග වලින් නැතේ පාරේ යන කෙනෙක්. ඒ පාරේ ගිහිල්ලා තමයි ඒ ඵලයට පත් වෙන්නේ. ඒකයි. එතකොට ඒකයි ඔක්කාන්තෝ සම්මත්ත නියාමං කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට බැහැගත්ත කෙනෙක්. වීතිවන්තෝ පතජ්ජන පුගේ අර බුදුන් බිම කියන එක අයින් කරපු කෙනෙක්. පතජ්ජන ගතියගේ නැහැ. ඒකයි. එතකොට පතජ්ජන ගතිය නෑ. යාට තියෙන්නේ කෙලස් තියෙනවා. හැබැයි පතජ්ජන ගතිය නැහැ. මොකද එයාට තියෙන හොඳ ගුණාංග තියෙන මොනවද? භගවා ජානාති අහන්න ජානාන් වාග්යතුන් වහන්සේ දන්නවා මම දන්නේ නැහැ. ඒ වගේ සත්පුරුෂ ගති ලක්ෂණ තියෙන. ඒ නිසා එයා පතජ්ජන කෙනෙක් වෙන්නේ නෑ. අසත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. ඒ වගේ වුණා එයා නිතරම බුදුරජාණන් වහන්සේ ඉස්සරහට දාගෙන උන්වහන්සේ දීලා තියෙන හැරමිටි අල්ලාගෙන උන්වහන්සේ කියන විදිහට චුට්ට චුට්ට හරි
ආන්න යනවා අඩුම ගාන උන්වහන්සේ යන්න කියපු පාර මේකයි හරි කියලා හිතාගෙන ඉන්නවා යන්න වැරදි පාරක ඒකන අපි යන්න වැරදි අපේ භාගතුන් වහන්සේ යන්න කිව්වේ මේ මාර්ගයේ ඒම හරි අඩුම ගානේ දන්න ඒක නැරකැන යෝ බාලෝ මං්ඥතිී බාලයන් යම තම මෝඩයි කියල දන්නවා එපමණකින් මෙයා පණ්ඩිතයෙක් කියල කිය ඒක තමන්ගේ තියන දුබලතා හඳුනගන මං මේ ශාසනය වසයෙන් ගත්තොත්නම් හරිම දුරුවල පුද්ජලය කප්පා කියල දන්නවා එයා අවකයි එතොට එයා බුදුරජාණන් වන්ස කැන කවුද එයා ඒ කාරණය හරි පණ්ඩිතේ එතොටගෙන යමෙක් තමන් අඥ්ඥානව ඉඳකට පණ්ඩිතය කියල හඟෙනවාන සැවේ බාලෝතුච යාතමයි මේ ලෝක හොඳම අඥ්ඥාන කියන ඉතාමත්ම බල සම්පන්න අඥ්ඥාන ගත පිටල තියන්නේ ය එනිසා අරුම ගාන අපට යන්න කියලා තියෙන මේ මාර්ග අපි යන්න මේ කියල හරිතිය දකිනවනම් ඒකත් අපේ ලොකු අවබෝධයක් ඥානයක් නොනක් බවට පත්වෙනවා ඉති නිසා මෙන්න මේ සද්ධහා ඉන්ද්‍රිය පෙරදැරි කරගෙන යන සාාවකයන්තමයි සද්ධහනුසාරී කියල කියන්නේ ඒවගේම සමහරයට ඔක ස්වභාවිකෝම පිහිටල තියෙනමකක්ද ආලෝකයේ ඥානී නුවන කියනක සමහරුන්ට උපදිනකට චුට්ටි ඇත්තක ඇතුව තමයි උපදින ආලෝක ඇත්වෙන පොඩ්ඩක් ඉති ඒ නිසා කරුවලට එම ලේසින් වැටෙනවා හරි අඩුයි ආලෝක ගතියක් තියෙන ඒ ආලෝක තියෙන නිසා දෙයක් කවුරට පෙන්න්න පවාමක දෙන්නේ ආන්න පේන ගතියක් තියෙනවා ඇස් පේනවා යට විශ්වාස කරගෙන යන්නෝට යට පේනවා මක දෙයාගේ උපතින්ම ඇස් පෙනීම් ඇතුව තමයි උපදින්නේ එති එනිසා කෙනෙක් ඉදයක් කිවහම පෙනෙන ගතියත්වෙන ති පෙනවා යායට බලන්න බලනවා බලනකරම ගොද වෙන්නේ තව ආන්න පේන යන ඒයට තම අපි කැනෙකවද දම්මානු සාරය කියලා ඒයට වැඩිල තියෙන ඉන්ද්‍රියමකක්ද ප්‍රඥාව වැඩියෙන් තියෙනවා සද්ධාවට වැඩිය ප්‍රබලතාවයක් තියෙනමකක්ද ප්‍රඥාව ද අපට සමාරුන්ට පිළිගන්නවට වැඩි පුළුවන් තමන්ටත් පොඩ්ඩක් තේරෙනවා ඇති තේරෙන කෙනට පිළිගැනීමට වැඩිය ඉස්සරහට පොඩ්ඩක් එයා ගී නිසා එයාට ඉක්මනින් දෙයක් පෙන්න්නනකොට යාට පෙනෙන නිසාය බලන්න ඉක්මනින්ම මෙහෙන බලන්නකොටකොදන්න තමන්ටම අන්න වැටහෙනවා එයාට තමයි අපි ගැනි කවුද දම්මානු සාරී කියලා ඒ දෙන්නම කවුද සෝතාපත්ති මාර්ගය යන පුද්ජලයෝ දෙන්නේ ඒ දෙන්නම සෝතාපත්තේ මාර්ගස්ත පුද්ජලුව හැබැයි ඉන්ද්‍රී ධර්මයන් අන් මාර්ගය අපි අෂ්ටපුරුෂකුවත් මාර්ගයන එකනයි සෝතාපත්ති මාර්ගය එකන ඉන්ද්‍රී ධර්මවාසින් බෙදුවත් දෙන්නේ කතා කරන්න පුළන් ඒ අතමයි සද්ධහනු සාරී සහ දම්මාන්සාර ඒ දෙන්නත් අර අට්ටපුරුෂ පුද්ජල කොටසට පුද්ජලයන් වසයෙන් ගන්න අට දෙනාගෙන් සෝතාපත්ති මාර්ගය යන පුද්ජල බවට පත්වෙනවා ඉන්ද්‍රියන් අනුතුවන් මේ පුද්ජලයන් වෙනස් වෙන්නේ එතොට මේ සද්ධහා ඉන්ද්‍රිය පෙරදරි කරගෙන යම් කිසි කෙන සෝතාපන්න වෙන්න පුළන් සකදාගාමී වෙන්න පුළන් සමන් අනාගාමීන්න පුළන් ඒ අයට තමයි අපි කැනෙ සද්ධහා විමුත්තයි කියල කියන සද්ධහා විමුත්ත කියනමකද නිදහස්සු නමගෙන්ද සද්ධහා ඉන්ද්‍රියෙන් එකයි සද්ධහා විමුත්ත කියල කියන්න එතොට එයාට සෝතාපන්න වෙන්න ප්‍රබල ඉන්ද්‍රිය බවට පත්වනමගත්ද සද්ධාව ඒකයි සකදාගාමීන්ට සමන්ට අනාගාමී ප්‍රබල ඉන්ද්‍රිය බවට පත්වනා මේ සද්ධාව කියන එක යාන්නේ සද්ධාව පෙරද ඉස්ස මේ සරහට දාගන අවබෝධයට පත්වන කෙනට අපිකෙන සද්ධහා විමුත්තයි එතියා අන්නර සෝතාපත්ති පලයට පත්තච්චි කෙන සකදාගාමි පලයට පත්තච්චි කෙනෙ කනාගාමි පලයට පත්තච්චි කෙනෙ බවට පත්වෙනවා ඒවගේම සමහරය ප්‍රඥා ඉන්ද්‍රී පෙරදැරි කරගෙන මහ පලයට පත්වෙනවා ඒ අයිතම අපි කියන කවුද දිට්ට පත්ත කියන්න දිට්ට කියන්න දැකල පත්ත කියන්න පැමිල්ලා ඒකයි එතට එයාම විමසීම තුළ තමයි දකින්න තමම විමසනම තමන්ට පේන්න පටන්ගන්න ආනේ පෙනීමත් දෙක අයක සෝතා පත්ති පලයට පත්වන සකදාගාම පලේ තනගය අපිගෙන ඉන්ද්‍රී ධර්මයන් හැට සාවකයෝ තමයි දිට්ට පත්ත සාවකයෝ කියලකෙ ඒයි හැබැයි සෝතා පන්නයින් දක්පුුවන් සකදාගාමයයින් දක්පුුණා අනාගාමයයින්ට පොලේ අර සෝතාපත්ති වෙලා ඊළඟට සකදාගාමී මාර්ගය යනකොට යා ඒමාගත්තප කිරෙක් වෙන්නත් පුළුව ඊළඟට රහත් වෙනකොට ඉන්ද්‍රිය ධර්ම දෙකක් ආය පබල වෙනවා ඒ දෙක තමයි සමාධිය සහ ප්‍රඥා පටන් ගන්නකට ඉන්ද්‍රියන් ගන්නමනොද සද්ධාව සහ ප්‍රඥාව අරහත්තයට පත්වෙනකොට අරහත් පලයට පත්වෙන්න නම් ඒ අය අනිවාරෙන් එක්කෝ සමාධිය ඉන්ද්‍රිය බල සම්පන්න කරගන්නඩ නීම නැත්තම් ප්‍රඥා ඉන්ද්‍රිය බල සම්පන්න කරගන්නු මේ ප්‍රඥා ඉන්ද්‍රිය බල සම්පන්න කරගෙන
ඒක බහුලවස්යෙන් වඩලා අනිත් ඉන්ද්‍රියයන් නැතුව නෙවෙයි ඒ ඉන්ද්‍රිය බල සම්පන්න වෙලා යම් කිසි කෙනෙක් රහත් වුණොත් එයාට තමයි අපි කියන්නේ කවුද පඤ්ඤා විමුක්තයි නුවණින් නිදහස් වුණා කියන එකයි ප්‍රඥාවෙන් නිදහස් වුණා කියන අවබෝධයෙන් නිදහස් වුණා එයාට කියන පඤ්ඤා විමුක්ත කියලා එතකොට ඒයට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ප්‍රඥාව ඉතාමත්ම ප්‍රබල තැනක තියෙන හැබැයි අනිත් ඉන්ද්‍රිය පහ අනිවාර්යෙන්ම තියෙන්දුව අනිත් ඉන්ද්‍රිය පහත් එයට වැඩිලා තියෙන්න ඕන ඉති ඒ වැඩනොත් තමයි අනිවාර්යම ඒ අරහත් ඵලයට පත්වෙන්නේ එතොට රහත් වනාම එමනම් අරහත් පලයට පත් වනාම රහතන් වහන්සේලා කොටස් දෙකයි ඒ තමයි උබතු උපාගමුත සහ පන්න තොට උන්වහන්සේලා මේ පලයට පත් මාර්ගයන අයනවේ කවුද සම්පූර්ණම පලයට පත්වෙච්චි අය එතොට සමහර රහතන් වහන්සේලා රහත්වීම සඳහා සමහරය මේ සමාධිය ප්‍රබල කරගන්න ආනයට තම අපි ගැනකද උබතු භාග විමුත්තයි කියල දෙපැත්තකින් නිදහස් වන මොකද දෙපැත්ත සමාධි සහ ප්‍රඥා සමාධී කරටම හිත දියුණු කරන එහෙම දියුණු කරලා තමයි විපස්සනා වඩන්න එතොට රූප ජාන දියුණු කරන රූප ජාන දියුණු කරනවා රූප ජාන දියුණු සමන්ලට අවිඥා දියුණු කරනවා ඒව දියුණු කරවාන්තම ඉති පාතිහාර පාන පුළුවන් අනුන්ගේ හිද්දකින්න පුළුවන් ඒ වගේ විශේෂ හැකියාව දියුණු කරන්න පුළුවන් මේ සමාධී දියුණු මොකද සිතින් තමයි ඒව කරන්න එතට සමාධීන් කරන්නමකක්ද සමාධීන් කරන්න චිත්තම් භාවයට හිත වඩන එකන කරන්න එත හිත වැඩුවත්තම අර හිතින් කරන්න දර්ශතා කරන්න පුළුවන් එත ඉදි පාතිහාර පාන පුළුවන්මකද හිතින් කරන හිතේ තියෙන කුසලතාවයක් ඒ කුසලතාවය හැමරහතන් වහන්සේලාටම නෑයි සමාරු හිත එයට වඩන්නේ නැහැ හැබැයි හැමරහතන් වහන්සේලාගේ හිත නිකෙලෙස් කෙලෙස් නෑ කෙලෙස් නැතිගති හැමරහතන් වහන්සේලාගේ හිත එකයි හැබැයි ඉතින් අර හිතින් කරන දක්ෂතා ඒවාගේ අඩුකම් තියෙනවා ඒ සමාරාතන් වහන්සලට මිද්දි පාතිහාරි පාන්න බෑ ඒතුමකද හිත දියුණු කරලා නෑ ඒ තරමට හැබැයි අරහත් බලය ලබන්න තරමට හිත දියුණු කරලා එනිසාඒ පඥාන්මුත්ත රහතන් වහන්සේලා ගැන නැතන්නේ පඥාමුති අය ගැන කතා පෙන්නන්නේ ඒතේ සන්ත විමුක්කා යම් සාන්ත විමෝක්ෂද්ද ඒ අතික්කම රූපය ආරූපා රූපය ඉක්මවාගේ අරූප ජාන කිරිකයි එත රූපය ජාන අනිවාරයම තියෙන එකයි රූප ජාන අනිවාර්යම දියුණු කරන්නඩොන එයි සම්මා සමාධී කියන මනාද සම්ම සමාධි කියල තෝරනකට අපි තෝරන් මනවද ජාන හතර තමයි තෝරන්න නේ ධාර්යෂ්ඨාංග මාර්ගයේ අවසානකමකක්ද සම්මා සමාධිත තමා සමාධීට තෝරන්නේ හැමතරමනවද විවිච්චේවකාමේ විවිච්චේවා කුසලේ සවිතක්කන් සවිචාර මේකතන් පීතුතකම් පටමජ්ජාන විදිර ජාන හතර තමයි තෝරන්න ඒකයි එතොට ආර්යෂ්ඨාංග මාර්ගය නිතරම ඒ ජාන හතර තමයි තෝරන්න එතු රහත්තුනා කියන්නගත්ත මාර්ග 100%ක්ම පරිපූර්ණ වෙන නිසා තමයි දසංග සමන්නාග තරහගෙන රහතන් වහන්සේ ළඟ 10යි අනිත් අය අටංග සමන සේකෝ කියන අංග 8යි තියෙන සීක පුද්ගලයාට ඒ තමයි ආර්යෂ්ඨාංග මාර්ගයේ අංග 8 රහතන් වහන්සේලාට තව අංග දෙකක් වැඩි වෙනවා සම්මා ඥාන සහ සම්මා විමුක්ති. ඒතර සම්මා ඥානයක් ලබන්න නම් මොකද තියෙන්නේ සම්මා සමාධිය තියෙන්න ඕනේ. සම්මා ඥානෙ ලැබුවොත් තමයි සම්මා විමුක්ත වෙන්නේ. ඒ නිසා හැම රහතන් වහන්සේගේ නමම ඥාන වඩලා තියෙන සමාධිය තියෙනවා. ඉතින් සමාධිය වඩන්න නැතුව කාටවත් රහත් වෙන්න පුළුවන් කම නැහැ. ඒක ඒ නිසා උන්වහන්සේලා සමාධිය දිනු කළා. හැබැයි සමාධිය අර අරූපාවචර වශයෙන් තමයි දිනු කරන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේලාට ඉර්ධිපාතය ආදී කරන්න බෑ. නමුත් උන්වහන්සේලා සමාධිය දිනු කරලා තමයි රහත් භාවයට පත් වෙන්නේ. මොකද සීල සමාධි පඤ්ඤා ඒකයි. ඒ නිසා ඒ තුන ත්‍රිවිධ ශික්ෂා දිනු කරොත් තමයි පුළුවන් ඉන්නේ. ඒ නිසා රහත් වෙන්න සමාධිය ඕනේ කිව්වොත් එතනට අපි අන්න නිසක භාවය අපි තියෙන අපි සැක කරන්න දාව ඒමද එතර අපි යාගේ හිත එක් වචනයකට තමයි නම් විශ්ීති වෙන්නේ. ඇයි අපි සමාධිය අමාරුන් ගමන් මොකද වෙන්නේ? අපිට සමාධිය නැතුව කරන්න තියෙනවා හරි ෂෝක් අප මම මෙච්චර කාල සමාධියලු තාම බැරි වුණානේ. එතර අපි සමාධියට මොකද වෙන්නේ? අපහාදිනවා. සමාධිය බාධාවක් වෙනවා. නේද? නිවන් දකින්න මොකද වෙන්නේ? බාධාකාරයක් වෙනවා සමාධියට. අපි සමාධිය කියන කෙනාට වැඩි කැමති නෑ. එයා ඇතැරලා යන්න කිව්ව ගමන් ආන්නේ දොර කැමති
නේද? එතකොට එයාට එතකොට අපි කැමති. එතකොට මොකද වෙන්නේ? අන්න අර අපි නප්පසීදති කියන්නේ පහදින. එතකොට හිත නැවෙන්නේ නැහැ. ඒකයි. ඒ නිසා අපි දන්නවා සමාධියෙන් තොරව අපිට එහෙනම් නිවන් දකින්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ අනිවාර්යයෙන්ම සමාධිය වඩපු අය. ඒ නිසා එතකොට මේ පඤ්ඤා විමුක්ත කියනකොට ඒ ප්‍රඥාවෙන් නිදහස් වුණා කියනකොට ප්‍රඥාවෙන් නිදහස් රහත් වෙන්න තියෙනවා නම් අප්පාව ඥාන නම් දිනු කරන්න ඕනේ නෑ. එහෙනම් ඥාන වලින් තොරව රහත් වෙන්න පුළුවන්. ඒ නිසා මම කැමති මේ වැඩේට කියලා ඉදිරිපත් වෙනවා. ඉතින් එහෙම වෙන්නේ නෑ. හරියට අපි දැනගන්න ඕනේ. ඒතර පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඥාන පළවෙනි ඥානෙ හරිය අනිවාර්යයෙන්ම ලබන්න ඕනේ. ඒ නිසා තමයි කියන්නේ පඨමම් භික්ඛවේ ඥානං නිස්සාය ආසවානං පළවෙනි ධ්‍යානය ශ්‍රෝ කරගෙන ආශ්‍රය කරන්න පුළුවන්. ඉතින් පළවෙනි ධ්‍යානය අනිවාර්යයෙන්ම ලබන්නම ඕනේ. ඉතින් ඒ විදිහට බුදුරජාණන් ශාවකයන්ට මේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රබල වෙලා රහත් වෙනවා. ඒ අයට තමයි අපි පඤ්ඤා විමුක්ති කියන්නේ. සමහර රහත් වෙන්න ඉස්සෙල්ලා මේ සමාධිය අට සමාපatti දක්වා දියුණු කරලා නැත්නම් මේ රූප ඥාන අරූප ඥාන දෙකම දියුණු කරලා රහත් වෙන. ඒ අයට තමයි කියන උබ්බතෝ භාග විමුක්තයි කියන දෙපැත්තකින්ම නිදහස් වෙලා හිතේ දියුණු කරලා සමාධියෙන් කරන්නේ චිත්තම් භාවයේද හිත වඩනවනේ. හිත වඩලා හිත වඩන්න පුළුවන් ඔක්කොරවරටම වඩලා තමයි ඊට පස්සේ අන්න ආස්වාස්සේ පිළිස විපස්සනාව හැරෙන්නේ. එතකොට ඉතින් කරන්න පුළුවන් දස්සතා ඔක්කොම එතකොට කරන්න පුළුවන්. ඉතිපාත්‍යාරි මනෝමය ඉර්ධි ඒ වගේ හැම පරිචිත්ත විඥානානය ඒ වගේම දිබ්බ චක්කු දිබ්බ සෝත ඒ ඔක්කොම දැන් දිබ්බ චක්කු කිව්වම මේ ඇස් දෙකද පේන්නේ නෑ. දිබ්බ සෝත කිව්වම මේ දෙකද දැනෙන්නේ නෑ. ඒතර ප්‍රඥාව ඒක කරන ක්‍රියාවන් එක නුවණින් ඒව කරන්න ඕනේ. එතකොට හිත දියුණු කරන්න ඕනි. ඒකයි හිත දියුණු කළ හිතින් තමයි ඒවා ස්පර්ශ කරන්න පුළුවන්. එහෙම නැතු මේ කන් දෙක තිබ්බට එහෙම හෙන්නේ නෑ. ඒකයි එතකොට ඒ හිත දියුණු කරන්න ඕනේ. හිත දියුණු කරපු අයට තමයි මෙතන ඉඳලා ලංකාවේ ගෙදරක කියනවා වුණා තෝරනම් අහන්න පුළුවන්. ඒකයි නේ. එවිට මේ ඔක්කොම ටික අහගන්න පුළුවන්. මේ වයිෆයි එක කරලා නැත්නම් කරච්චි මේ කරා වගේ මේදී ඉඳගෙන ඔක්කොම ටික අහගන්න පුළුවන්. ඉතින් ඒක හිතේ දක්ෂතාවයන්නේ නේද? ඒ හිත වටලා තමයි. හැබැයි හැම රහතන් වහන්සේට ওই දක්ෂතාවය නෑ. ඉතින් ඒක එක්කෙනෙක් මේ බුදු සාසනේ මහානම ධර්මය මේ අවරකම් කරගෙන යනවා. ඉතින් යා දැන් හැම පැත්තම අධ්‍යයනය කරනවා. ඉතින් සමහර අය රහත් වෙලා කියලා කියන දැන් මෙයාට රහත් කිව්ව එකම උඩින් යන්න පුළුවන් කියලා තමයි මෙයා හිතන්නේ. මේ රහත් කිව්ව උඩින් යන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා රහත් කියන අය ආරංචි වුණාම ගිහිල්ලා අහනවා වහන්සේ රහතන් වහන්සේ මන්දුනේ මේ කොට උඩින් ගිහිල්ලා පෙන්නන්න බැයිද කියලා. ඒතර මේ උන්වහන්සේට කියන අපි පඤ්ඤා විමුක්තයි කියලා. ඒතර මෙයාට තේරෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ ලකිනවා මේ අපි පඤ්ඤා විමුක්තව කියනවා මන් දන්නේ නැහැනේ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ කියලා. උන්වහන්සේ උත්තර දෙන්න යන්නේ නැහැ. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා මේ සමහරු රාත් කියනවා ඒ වුණාට උඩින්වත් යන්න බෑ නේද? ඊට පස්සේ තමයි උන්වහන්සේ යාට ධර්මයෙන් සෙන්න අන්තිමට එයාත් රහත් වෙනවා. ඊට පස්සේ අහනවා දැන් ඔයාලට පුළුවන් උඩින් යන්න. ඒ දැන් වඩානකම රාත් වුණා ලොකු සමාධිය දිනු කරන්න බෑනේ නේද? ඉතින් ඒ නිසා මේ ඒ විදිහට එතකොට මේ හැම රහතන් වහන්සේටම ඒ විදිහට ඉදිපාතිහාරේ පාන්න හැකියාව නැහැ. එතකොට එහෙම අර උබ්බතෝ භාග විමුක්ත රහතන් වහන්සේට තමයි ඒ හැකියාව තියෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් හැටියට එතකොට ශ්‍රාවකයෝ 7 දෙනෙක් ඉන්නවා. සද්ධානුසාරි, ධම්මානුසාරි, සද්ධා විමුක්ත, දිට්ඨපත්ත, කාය සක්ති. එතකොට කාය සක්ති කියන්නේ සමාධියත් තියෙනවා ප්‍රඥාව යම් ප්‍රමාණයකට තියෙන එක තමයි කාය සක්ති කියන්නේ. සෝතාපන්න වෙනකොට සමාන්ට අට සමාපatti දක්වාම හිත දියුණු කරනවා. ඊළඟට සකදාගාමී වෙනකොට එම අනාගාමී වෙනකොට එම දැන් සමහර අයට අභිඥා හිතන් තියෙනවා සෝතාපන්නයි ඉන්නවා. සකදාගාමීයි ඉන්නවා. අනාගාමීයි ඉන්නවා. ඒ අයට ඉදිපාතයාරි අරම ඔක්කොම කරන්න හැකියාව තියෙනවා. නමුත් සෝතාපන්න වෙලා ඉන්න සකදාගාමීලා ඉන්නේ අනාගාමීලා ඉන්නේ. රහතන් වහන්සේලා සමහර වුණා උඩින් යන්න බැරුණාට අර සකදාගාමී කෙනාට සෝතාපන්න කෙනාට උඩින් යන්න පුළුවන්. ඉතින් එහෙමයි ඒකට තමයි කාය ශක්තිය කියලා කියන්නේ. ඒකයි කාය ශක්තිය කියලා කියන්නේ. එතකොට මේ විදිහට
ඒ සාාවකයන්ගේ තොට මේ වෙනස්කම තියෙන මොකක්කින්න එකද ඉන්ද්‍රියන්ගේ තියෙන වෙනස්කම් අනුව එක ඉන්ද්‍රියම් පබල වුණහම ඒ ඉන්ද්‍රියන් නාමයෙන් තමයි ඒ සාාවකයෝ නම්වත් කරන්න පුද්ජලකයි පුද්ජල හත්තනෙක් හැටියට බුදුරජාණන් වන්සේ ශාවකයම් පෙන්ෙනවා සෝ සද්ධානුසාරී ධම්මානුසාරී දිට්ටක් පත්ත සද්ධහා මුත්ත කාය සක්කිසා පඥානුචහා ඔබතෝ භාග විමුත්තය තොට ඒ සාාවකෝ එතන ගත්තොත්තේම මාර්ගස්ත පුද්ජිලුත්තින්නවා පරස්ත පුද්ජිලියොත් ඉන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිට සාාවක සංඝයා යදිදන් චත්තාය පුරුෂයගානි අට පුරුෂ පුද්ගලා ඒස භගවතෝ සාාවක සංගෘති මේ තමයි සාාවක සංඝයා ද මෙන්න මේ සාාවක සංඝයා ආහුනේයෝ පාහුනේයෝ දක්්‍යනේයෝ අන්දරි කරණීයෝ නීය කියලකැන සුදුසුයි කියලෙක එතොට උන්වහන්සේලා ගොඩා සුදුසුකන් ලබනවා මේ පුරුෂ පුද්ගලයන් බවට පත්වෙනකොට මාර්ගයට බැහැකත්තකමන් සුදු සංගෙනවා පොඩ්ඩක් කඩිය පාට තිබගමක දෙන්නේ සුදුස්සෙක් බවට පත්වෙනවා ද අපි අධ්‍යාපනය පොඩ්ඩක් කඩ වන ගමන් එයා යම් සුදුස්සෙක් වෙනවා ඒ වගේ මේ සාාවක සංඝ්‍යත්තයකයි සුදු සම්බවට පත්වෙනවා ඒ තමයි ආහුනීයෝ පාහුනීයෝ දක්කිනීයෝ අංජරි කරන ආවනීයෝ කැන ආගන්තුක සත්කාර කරන්න සුදුසුයි කියනවා ඊළඟට පාහුනීය කියල කියන්නේ පුද පූජාවන් කරන්න සුදුසු වෙනවා දක්කිනේයෝ කියන්නේ දක්ෂිනාවට සුදුසු වෙනවා ඊළඟට අංජලි කරණීයෝ කියන්නේ ඇගිලි බඳින්ද සුදුසුයි කියන ගෞරව කරන්න එකයි ඊළඟට අංජලි කරණීයෝ අනුත්තරන් පුඥ්ඥක්කෙත්තන් ලෝකත් සාතා එතන් ඉළඟට මේ ලෝකයේ උතුම්ම පින් කෙත බවට පත්වෙනවා දැම් දේවල් වපුරන්න කුඹුරු තිරන්න නේද සමහර කුඹුරුතමයි හොඳම කුඹුරු නේද අමල එහෙම කියන්නේ ආවල් කුඹරේ වපුරගත්තුත් තමයි ටිකක් නේද ගොඩ එන්න පුළුවන් මොක ඒක තමයි හොඳම කුඹුර අනිත්‍යය වගේ එච්චර සාරුසාර භාවයක් නැහැ ඉතින් සමහර කුඹුරේ නෙවෙයි ගොඩා සාරවත් එනිසා නිකම් පොඩින් මොනහරි දැම්මත් ඉක්මනින්ම හොඳට පැළවෙලා ලොකු අස්සන්නක් ලැබෙන සමාරයට හොඳ බීජ දැම්මත් කොච්චර වතුර පෝර දැම්මත් ඉතින් හරි අමාරුයි හරි අස්ටැන්නක් ලබාගන්න බුදුරජාණන් වහන්සේගේ සාාවකයෝ සමයි මේ ලෝක ඉන්න උතුම්ම පින් කෙත ගැන පින කියනදේ රෝප මේ සකස්වෙන්න නම් ආන මේ ලෝකය උතුම්ම කෙත තමයි බුදුරජාණන් වහන්සේලාගේ සාාවක සඟ පිනක් පින් නැමති අස්සන්න රාගන්නන ඒ අයට සංඝයා තමයි උතුම්ම පින්කෙත බවට පත්ති උතුම්ම ශේස්ත්‍රය තම තර සංඝයා නැමති කෙත තුළ චූටි බීජක්‍රපුුව මොකද වෙන්නේ මහා අස්සන්නක් ලැබෙනවා ඒක මහාස්ටාන චූටි දෙයක් එකයි සමල්ලාට ඇල්පනිත්තක් ඉදිකට්ටක් පූජ කර කටනාන් සඳ ලැබෙනවා කිය නේද එතොට ඒ තරමටයි සංග සතු පූජාවක් වෙන නිසා කටිනේ කියන්නේ සංග සතු පූජාවක් එතොට ඒ සතමයි ඒකට පොඩි දෙයක් පූජ කරතු කොම්ග දෙන්නේ සංග සතු පූජාව පෝට පත්වෙනවා ඉතින් ඒ නිසාර සංඝයා තමයි මේ ලෝකේ උතුම්ම පින්කෙත බවට පත්වෙන්නේ එතොට මේ ලෝකේ යම්කිසි කෙනෙකුට පිනක් නෙලාගන්න නම් වස්තුවක් කියනදේ දෙන්න ඕන්නම් දේදීතු කෙනා තමයි කවුද සාාවක සංගේක බුදුරජාන් වහන්සේට පුද්ජලිකොක් පරිත්‍යයක් කරත් ඊට වැඩි ආනසංසන වෙන්නේ සංඝහර දුන්න තේකන සිසම් ගෞතමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ විනියම්ම සිවරක් සකස් කරලා තමම්ම මහල පණු පෝලා ගෙනල්ල පූජ කරන එතවර බුදුරජාණන් වහන්සේ බාරගන්නේ නෑ එතර කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේට අනේ භාගතන් වහන්සේම කරන්න එපා මේ තුමිය තමයි අම්ම වගේ ඔබහන්සේ වැලවී අම්ම දවසතගේ නැතුනානේ තමන්ගේ දරුව අතෑරල එක පස්සේ බෝස්ථාන් වහන්සේව සම්පූර්ණ පෝෂණය කිරී කෙරදීට ඔක්කෝම කරේ එඩි සනය අනුග්‍රහය දක්වන්න කිව එතට තමයි අනුග්‍රහය වැඩියෙන් දක්වන්න තමයි අන්න මේ සංග සතුමුද බුදුරජාණන් වහන්සේ කරේවි යම් බැඳීමකුත් තියෙනවන නේද ඒනිසාම භාගතුන් වහන්සේට මම්ම සිවරත් දෙන්න ඕනි නේද එතට පොඩි බය බන්ධනයකුත් තියෙනවා ඒනිසා තමයි බුදුරජාණන් වහන්සේ
ඒ අතහැරීම භාගතුන් වහන්සේනේ මුළු සංඝයාටම අත්හරින්න. ඒ තමයි සංඝයාට දෙන්න කියලා පූජා කරන්න. එතකොට මාත් පූජා කරා වෙනවා. සංඝයා පූජා කරන එනකොට ලැබෙන පින වැඩි වෙනවා. ඒ නිසා තමයි සංඝ සතු කරලා පූජා කරන්න සංඝයාට පූජා කරන්න චීවරේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. ඒ නිසා මේ ලෝකේ එකයි යම් කිසි කෙනෙක් දෙනවනම් දෙයක් දෙන්න ඕනිම සංඝයාට දෙන්න ඕන. සංඝයාට දුන්නොත් තමයි ඉහළම ආනිසංස ලැබෙන්නේ. අපි කියන දෙයක් දෙනකොට 100ක් පින් ලැබෙනවා. 100ක් පින් ලැබෙන්න නම් දෙන්න ඕනි කාටද? සංඝයාටම දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේට දුන්නත් පුජ්‍යලිකව දුන්නොත් ලැබෙන්නේ සමානට 100ක් ලැබෙන්නේ 90යි ලැබෙන්නේ. ඒ විදිහට අඩු වෙනවා. ඒක පිනේ 100%ක් වෙන්නේ නැහැ. මේ සාංගිකව නැත්නම් සංඝයාටම දෙන්න ඕන 100%ක් පින් ඵල නෙලා ගන්න දෙන්නම ඕන. පුජ්‍යලිකව දෙන්නොත් කාටද දෙන්නේ 100%ක් ලබන්න නම් භාග්‍යවතුන් වහන්සේ තමයි පුජ්‍යලික වශයෙන් ගත්ත බුදුරජාණන් වහන්සේට හැර කාටවත් කරාට එහෙම 100%ක් පින් ලැබෙන්නේ නැහැ. හැබැයි සමූහයක් වශයෙන් කොයි පිරිසටද දෙන්න කිව්වොත් එහෙම මහා සංඝරත්නයට දුන්නොත් තමයි පුජ්‍යලයන් වශයෙන් ආනිසංස ලැබෙන්නේ. ඒවා අවබෝධ කරගන්න තුන් සමහර බුදුරජාණන් වහන්සේ කාලේ පවා කොසල් රජතුමා ඉල්ලහන ස්වාමීනි කාටද දන් දෙන්න ඕනේ? කාටද දන් දෙන්න ඕනේ කියලා ඇහුවා. ඒතර කිව්වා කැමති අයට කිව්වා. දන් දෙන්න ඕනේ කාටද? කැමති අයට. දෙන්න ඕනේ කැමති අයට. ඒකයි. ඒතර බුදුරජාණන් වහන්සේ ආය අහනවා ස්වාමීන් කාට දුන්නොත් පින වැඩි? ඒතර ප්‍රශ්න දෙකක් කිව්වා. එතන ප්‍රශ්න දෙකක් කිව්වා. දෙන්න ඕනේ කාටද? කැමති අයට. අකමැති අයට දුන්නොත් මොකද වෙන්නේ? අප්‍රසාද හිතකින් දෙන්න වෙන්නේ. නේද? ඒ නිසා දෙනවා නම් දෙන්න ඕනේ කාටද? කැමති අය. හැබැයි අනිත් පැත්තෙන් ආනිසංස කාටද දෙන්න ලබා ගන්න පින වැඩි කර ගන්න ඕන නම් කාටද දෙන්න කිව්වොත් දෙන්න ඕනේ කාටද? අන්න සංඝයාට තමයි දෙන්න ඕනේ. ඒකයි. ඒ නිසා තමයි මිනිස්සු දැන් සමාධිය ඉන්නවනේ. සමහර කැමති සංඝයාට දෙන්න දෙමේ අසරණ අයට දෙන්න. ඉතින් ඒකට අපි වාදා කරන්න යන්න ඕනේ නැහැ. එයි. එයා කැමති අයට තමයි දෙන්න ඕනේ. එයා පින් ඇහුවොත් එහෙම මම පිනක් කරන්න කැමති කාට දුන්නොත්ද මේකේ මට පින වැඩියෙන් නෙලා ගන්න පුළුවන්. මට මේ වී ටිකක් තියෙනවා. කොයි කුඹුරද වපුරන්න ඕනේ. කෝකට වැපුරුවද්ද මේකේ අස්සන්න ලැබෙන්නේ. එතකොට නැත්තම් කොයි පළාතේ කුඹුරකට ගිහිල්ලා මේක වැපුරුවද්ද හරියට අපි කියන අනුරාධපුර පොළොන්නරු වලේ මේ ගිහිල්ලා වැපුරුවොත් නම් මොකද වෙන්නේ? ඉක්මනට ගොඩාක් පල නෙලා ගන්න පුළුවන්. මොකද කුඹුරු හොඳ සාරවත් කුඹුරු තියෙන්නේ ඒ වගේ තමයි නේ. මොණරාගල අනුරාධපුර ඒ වගේ කුඹුරු නම් ගොඩක් සාරවත් ගොඩක් අස්සෙන් නෙලා ගන්න පුළුවන්. අනිත් පැති වල නම් එච්චර ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි සමහර වෙලාවට එතකොට ආනිසංස වැඩි වෙන්නේ. එතකොට අර සංඝරත්නය දුන්නොත් හැබැයි දෙන්න ඕනි. හැබැයි කැමති තැනට ඒක කැමති කෙනාට තමයි දෙන්න ඕනි. ආනිසංස වැඩි වෙන්නේ සංඝරත්නයට දුන්නොත්. ඒකයි සංඝරත්නයට දුන්නොත් තමයි. දැන් සංඝරත්නයට දුන්නොත් ආනිසංස වැඩි කියලා සංඝරත්නය දෙන්න කැමති නැත්තම් කැමති කෙනෙකුට දෙන්න කියන්න ඕනේ. ඒකයි. ඒ නිසා නමුත් ආනිසංස වැඩි වෙන්නේ තමන් කැමති කෙනාට එහෙම දුන්නොත් එහෙම නෙවෙයි. මං කැමති හරි හොඳ පින්කම් කරන්න කියලා සම්මානලට තමන් කැමති පින්කම් කියන ඒවා එහෙම කරයි කියලා 100%ක් අර අස්තන්න ලැබෙන්නේ නැහැ. මං කැමති කුඹුරේ වපුරන්න එක එක්කනා කියන කුඹුර වල මං වපුරන්නේ නැහැ කියලා. එයා ඉතින් ගිහලා සවුත් කුඹුරක වපුරොත් මොකද වෙන්නේ? නස්සන්න හරි අඩු වෙනවා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ නම් මේ ශාසනය නම් සංඝයාට දුන්නොත් තමයි. එතකොට ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ශාවකයන් හැටියට අපි සමහර වෙලාවට අපි දන් දෙනකොට පින්කම් කරනකොට සමහර දේවල් සමාජයේ පැවැත්ම සඳහා අපිට කරන්න දේවල් සිද්ධ වෙනවා. එතකොට එතනදී සමහරලාට අපි අර අපිට ලැබෙන අස්වැන්න අපි ගොඩාක් සමහරලාට හිතන්නේ නැහැ. එතකොට අස්වැන්න ගොඩාක් හිතන්නේ නමුත් කළ යුතු යුතුයකමක් විදිහට අනිවාර්යෙන් අපි ඒ දේ කරනවා. සමහර දේවල් මේකයි දැන් සමහරලාට අසරණ අයට පිට වෙන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ වෙලාව හිතන්නේ අනේ මේක දුන්නා නම් සංගසතු කරලා නේද? මේකයි. එතකොට මේ මානසිකත්වයත් එක්ක අපි හිතන්නේ අපේ පැත්ත නේ අපිට පින් කියන අසරණ ගොඩාක් ලබා ගන්න අපි බලන්නේ අනිත් එක්කනට පිටක් වෙන්න. ඒ නිසා පිහිට වීම සඳහා අපි
එතනදී කරන හැබැයි ඒක සංඝයාට දෙන්න සාපේක්ෂිත වෙන්නේ හැබැයි අපි සංඝයාට දුන්නොත් යාන සන්දකි අරක ප්‍රතිශේප කරන්න අපි සමාජ පැත්ම නිසා අපේ කරුණා මෛත්‍රීන් මේ නතට අපිට පින වැඩි කරගන්න පුළමුණයිද චිත්ත සම්පත්තිය බල සම්පන්න කරගෙන අන්න පින වැඩි කරගන්න පුරුව වත්තු සම්පත්තිය හරි කරගත්තත් ඒවගේම චිත්ත සම්පත්තිය බල සම්පන්න කරගත් හමත් යම්ප තත්වකට ඒ පින ගන්න පුළුව හැබැයි පුද්ගල සම්පත්තිය අඩ ඒක පුද්ගල සම්පත්තිය ඒ නැහැබැයි චිත්ත සම්පත්ති කොට ප්‍රබල කරගත්තාම් පින අන ලොක්කර ගන්න පුළුවන් දැන් ජූතක බවුණක් ගැන කවද පුද්ගල සම්පත්තිය තියන කෙනෙද නෑ ඇබැයිතින් දන් දෙනවා දන් දෙන්නේ අන්නට පත්තු සම්පත්ති ඇති තාම තමන්ගම දරුව දෙන්න දෙන්නේ ඉළඟට බෝම ඊට පස චිත්ත සම්පත්තිය වසන් හරුම ප්‍රබලයි චිත්ත සම්පත්ති හරිම ප්‍රබලයි මා බලගතු හිතකින් දෙන්නේ මුකටද සම්බෝධිය ලබන්න ඒකයි අර ගාතාව හිටන්තිීන් මේ දරුවෝ මේ අමනාපකම නිසා දෙනවා නෙවේ ඊටත් වැඩි මට මේ ලෝකයේ ප්‍රියමනාපදීමක සම්බෝධිය තමයි ප්‍රියමනාප ඒකයි මම මේ දරුවෝ ටික දන් දෙන්නේ කියලා. එතකොට චිත්ත සම්පත්තිය ප්‍රබල නිසා තමයි මහ පොළොව ආන් කම්පාවෙන්නේ ඒකයි. මහ පොළොව විදුරුම් දෙනවා. ඒකයි. ඒ තරම් බලගතු හිතක්. ඒකයි. එතකොට හැබැයි ඒක දුන්න නම් අපි රහතන් වහන්සේට අර දරුවෝ දෙන්න පූජා කරන්න නම් බුද්ධ ශාසනයට පූජා කරන්න නම් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න මොකද වෙන්නේ? එහෙනම් ඉතින් මහා ඉතාන්වත් බැරි ප්‍රබලම පිනම් බවට පත්වෙනවා. ඉදි නිසා සමහන අවස්ථාවන්ද අපිට වත්තු සම්පත්තිය හුණුවන්නට අපි චිත්ත සම්පත්ති වසෙන් ප්‍රබලවෙන්න පුළුවන් කරුණා සිත් ඇති කරගෙන මෛත්‍රී සිත් ඇති කරගෙන මම දෙන මේ වතුර වීදුරු පානය කළ මෙයාගේ පිපාසය නැතික මෙයා සුවපත් පුද්ගලේ බවට පත වතුර විදුරුවක් කෙනෙකුට දෙන තර චිත්ත සම්පත්තිය බල සම්පන්නනු ගම්ම දෙන්නේ පින බල සම්පන්න බත්හැන්දත් දෙනවා කෙනෙකුට කනගින් කොටසත් දෙනවා කියනකොට හැබැයි මහා ප්‍රබල හිතකින් කරුණාසිත ඇති කරන මෛත්‍රී පෙරත ඇති කරගෙන බොහොම කරන තුට චිත්ත සම්පන්ති වලගන්නත් දෙන්නෙක් සමට කුඩුකාරයකරතම රුපිලත් දෙන්නේ එවුණට චිත්ත සම්පත්ති බල සම්පන්නු නම්මක දෙන්නේ එනි අපි ඉතනවා මං මේ දෙනකින් මෙයා කුසගෙන නිවාගේ යාගීල කුරුපය පොනේ එක වෙනම කතාව ඇබයි අපි දෙන්නේ එය ඉල්ලන්නේ ඉති කැපකන්න නේද අපිතින් ඒ සිතින් දෙනවා එතර අපේ චිත්ත සම්පත්ති බල සම්පන්නු නාම අන්න ඒතැන අපිට පින වැටිවෙන්න එයාගේල්ලා දේවල් කරගන්නපුර හැබැයිති පුද්ගල සම්පත්ති නැතින්න ඒ පැත්තිෙන් අපිට ලැබෙන්නේ එතන පින හීන වෙනවා හැබැති ඒ ගානක් වෙන්න ඇමද චිත්ත සම්පත්ති බල සම්පන්නු නාම යම් ප්‍රමාණයක පිනක් ලැබෙනවා එතේ නිසා මේ චිත්ත සම්පන්තිය බල සම්පන්න කරගත්තාමත් අපට පින මහත් පල මහන් සංස කර ගැනීමේ හැකියාව තින තේ නිසා බුදුරජාණන් වහන්සේගේ සාපකතමයි යුතුතුම් පින්කෙත බවට පත්වෙන්නේ දේනිසා උන්වහන්සේලාට ආගන්තුක සත්කාරාග වෙනත් කෙනෙක් උදෙසා දුන්නු දෙයක් වුණත් වෙනත් කෙනෙක් උදෙසා සකස් කරපු දෙයක් වුණත් පූජා කරන්න සුදුසුයි එක යාට නොදී සංඝයට දෙන්න සුදුසුයි කියනු එක ආවනේ කැනෙක පාවුනේ කියන්නේ මේ ලෝකේ මිනිසුන් ඒ ආකාරය දේවල් පුද පූජා කරන එතට සංඝයාට පුද පූජාව මලක් පූජ කරත් මනොහාර චුට්ටි දෙයක් පූජ කරත් තමයි ආනේ අයටක මහා ආන සංසල වෙන්නේ නිසාමේ ලෝකේ ගවදින්න පුදන්න දුසුම ගෙන පිරිස තමයි මහා සංගරාධයනඟට අංජලි කරණය ගැනේ ගෞරුව කරන්න මේ දොහොත් මේ ඇගිලි බැඳලා ගෞරුව කරන්න උන්හන්සේලා සුදුසුයි ඒවගේ මේ ලෝක උතුම් පෙන්කිත බවට පත්වෙනවා. දේවිදියට බුදුරජාණන් වහන්සේගේ සාාවකයම් පිළිබඳව අපි ගුණ දැකල පහදින්නුන තොර තම අප හිත නම්ය ශීනීවෙන් විතර තමයි අපිට සංඝයා උදෙසා කරනවා නන්දයක් ඒක දිගට කරගෙන යන්න පුළන් ශාසනය අපි දේවල් කරනවාන එව දිගටම කරගෙන යන්න පුළන් ඇයි අපි පැහැදිලින්නේ කාටද සංගරාත්නයකද පුද්ජලයන්ට නෙවේ පුද්ජලයන්ගේ අඩුපාඩු දැක්කයි කියලා අපි අපේ ගමන නතර වෙන්නේ නෑ ඒක මේක ආතප්පාර අනුයෝගාය සාතච්ඡාය ප්‍රධානයි ඊළඟට අපි සාතච්ඡායෙන් සකස් කරලා කරනවා අපි දේවල් දෙනකුට පුද්ජලෝගෙන හිතන්නේ අපි සකස් කරලා දන් දෙනවා ඉස්සර කතාවත්තියනවා
උපාසක මහන්තේ ගෙදරකට මෙමකද පන්සලට ගිල්ලා ආරාධනාවක් කරා ස්වාමීන් වහන්සේනම දානට දෙන්න කියලා. ඉතින් දානට ලැබුණු හාමුදුරුවෝ ගැන හොත්තටම තොරතුරු දන්න හාමුදුරුවෝ ගැන ගන්නම දෙයක් තිරෙක් කරදයක් නෙවේ. සිවුර පමණයි වෙන ගන්න මුකුත් නෑ. හැබැයි මෙයා හොඳටම පුද්ගලයා කවුද කියලා දාන්නවා. ඉතින් මෙයාට ලැබුණේ සංඝයාගෙන් සංඝයාට ආරාධනා සංඝයාගෙන් ස්වාමීන් වහන්සේ නමක් ලබා දෙන්න කියලා තමයි ආරාධනා. ඉතින් සංඝයාගෙන් එදාට එවන්න හිටියේ උන්වහන්සේ තමයි ඉතින් ගෙදරට වැඩමනවා. ඉතින් ගියාට පස්සේ කිව්වා ආවල් හාමුදුරුවෝ තමයි පුතුමාගේ නිවසට අද දානට යන්නේ. ඉතින් හිතේ කිසිම වෙනසක් නෑ. ඊට පස්සේ ඉතින් ගිහිල්ලා කුටියට ගිහිල්ලා වඩම්මන. ඉතින් මහා පුදුම විදියට ගෞරව සත්කාර ඇතුව ගෙදරට වඩම්මන. ඉතින් හරියට රාතන් වහන්සේ නමක් ගෙදරට වැඩමුවා හා සමාන හැමදේම පුදුමාකාර ගෞරවාන්විතව සිද්ධ කරා. ඊට පස්සේ ඉතින් මේ දුස්සීලා කියලා ආවන්ත වඩින්න කියලා ඇරියේ නෑ. සේවකයෙක් කෙරෙන්නේ ආවේ හරි නැති ආන්දර මං ඇරලා නැහැ වෙන කෙනෙක් කියලා හරි යවනවා කියලා එහෙම එළියෙත් නෑ. ආයෙත් පන්සලට අරගෙන පුතියටම ගෞරවාන්විතව ගිහිල්ලා වඩම්මලා තියලා වඩම්මලා ගෙදරට ආවා. ඉතින් හවස යාම මේ පන්සලේ පොඩි වැඩ මොනවා හරි ඉරිලා උදැල්ලක් ඕන වුණා. ඉතින් හාමුදුරුවෝ ටික පාට මතක් වුණේ කවුද? අර උපාසක මහත්තයා තමයි මතක් වුණේ. අප්පා ඒ උදේ ඉතින් කරපු දවල් දානට කරපු සත්කාර සම්මානන උදැල්ලක් යන්න මොනවද? නේද? අනිවාර්යෙන් දෙනවනේ. ඉතින් ඒ නිසා එකපාරට මතක් වුණා උපාසක මහත්තයා. ඊට පස්සේ උදැල්ලක් ඉල්ලගෙන ගියා ගෙදරට හාමුදුරුවෝ. උදේ දවල් දානට ආපු හාමුදුරුවෝ. ඊට පස්සේ ඉතින් උපාසක මහත්තයා බෑ හාමුදුරුවෝ එනවා දැක්කා. නැගිට්ටේ නෑ. නැගිට්ටේ නෑ. ඊට පස්සේ ඉතින් හාමුදුරුවෝ උදැල්ලක් ගිහලා ළඟ තිබ්බ උදැල්ල පයින්ම ආරයි යන්න කියලා අර යන්න කියලා උදැල්ල තල්ලු කරා. ඉතින් ඊට පස්සේ ඉතින් හාමුදුරුවෝ අරන් ගෙදර ආයි පොල් මංගල බලන ඉන්න මේ මනුස්සය මාරු පිස්සු මනුස්සය මේ උදේ මෙච්චර ගෞරව කරපු දවල් මෙච්චර කරපු මේ හාමුදුරුවෝ කිසි ගරුත්වයක් දැක්කේ නෑ. ඉතින් කට්ටිය උදේ මං ගරු කරේ මහා සංඝරත්නයට. හැබැයි මේ වෙලාවේ පාඨමක ගැනීමක් වශයෙන් තමයි ආනෙකයි මේ වහන්සේට කරපු ගරුත්වයක් මේ සංඝරත්නයට. ඒ නිසා සංඝයාට ඇතුල් වෙන්න ඕනි සැබෑ ගරුත්වය ලබන්න. ඒකත් අපරාධයට කරපු එකක් නෙවෙයි. මොකද වැරදි අවබෝධයකින් තමයි මේ ආවේ. මට මෙච්චර ගරු කරනවායි කියලා. මට ගරු කරා කියලා. මට හොඳට සැලකුවා උදැල්ලක් කිල්ලුවොත් නම් දේවි කියලා. ඒ නිසා එතන ප්‍රඥාවෙන් ඒක නේද පුජ්‍යලෙකුට ගෞරව කරන්න කරපු එකකුත් නෙවෙයි. එයාට අවබෝධ කරලා දෙන්න මේක පුජ්‍යලයන්ට කරන එක නෙවෙයි. මේක කරේ සංඝයාට කියන එක. ඒ නිසා මේ විදිහට එකයි අර ගුණ හරියටම දැනගෙන අපි කරොත් එතකොට අපිට ඒ දේවල් හරි පිළිවෙලට කරන්න ඕනේ. නැත්නම් හිතනවා නේ ඉතින් අපිට රාතන් වහන්සේලා කියනවා අපි කරන හැටි බලන්න තිබ්බා නේද? ඒ විදිහට හිතනවා සමහර අය දැන් ඉන්නේ ඉතින් ඔය දැක්කාම දානයක් දෙන්න හිතනවාද නේද? ඉතින් අපි යන්න සංඝයාට පැහැදුනොත් එම අපිට කිසි ප්‍රශ්නයක් නෑ. මොකද පින්කෙත තාම ලෝකේ තියෙනවා. තව ගොඩක් කල් ගිහින් මේ අතේ සිවුරු පටියක් බැඳ ගන්න කාලය වෙනකන් පින්කෙත මේ ලෝකේ තියෙන නැති වෙලා නෑ. ඒ නිසා වපුර ගන්න අයට ඕනේ හැටියට වපුර ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා තාම ඒක ගිලිහිලා නැහැ. ඒකයි ඒ නිසා සිවුරක් දරාගෙන ඉන්න ශාසනය තුල ඒ පැවිදි සම්පදා ලබාගෙන ඉන්න පිරිස් මේ ඉන්න තාක්කල් අපිට පින්කෙත මේ ලෝකේ තියෙනවා. ඒ නිසා ඒ පිරිස් කාය සාක එකයි එයාට ගරු කරන්න ඕනේ. එහෙම නැත්නම් සිවුරු දරාගෙන ඉන්න අය නැත්නම් මොකද වෙන්නේ? එහෙනම් අපිට දන් දෙන්න සකසතු දේවල් පූජා කරන්න හම් වෙන්නේ නෑ. දැන් සමහර රටවල තියෙන එයාට සාංගික දාන දෙන්න හම් වෙන්නේ නැයි. දහම්දුරුනේ නේ. එතකොට එයාට දාන දෙන්න හම් වෙන්නේ නෑ. ඒ නිසා සමහර රටවල තමයි ආනන්ද ස්වාමීන් වහන්සේලා වැඩි ඉන්නේ. ඒ නිසා ඒකයි අපි ගොඩාක් කරු කරන්න ඕනේ. මොකද ඒ නියෝජනයේ නැති වුණොත් අපිට මුකුත් කරන්න හම් වෙන්නේ නෑ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රයෝ ඒකයි අපි පුජ්‍යලයන් වශයෙන් නෙවෙයි පිරිසක් පැටියට පැහැදුනොත් අපිට මේ ශාසනයේ අකණ්ඩවම ප්‍රතිපදාවන් තුළ කටයුතු කරන්න පුළුවන්. එතකොට කෙනෙක් අපි කියමු බන් ධර්මයක් දේශනා කරත් එතකොට අතහරින්න කියලා කියනවා කෙනෙක්.
සංඝයාට බණ කියන්නේ හාමුදුරුවනේ ගොඩක් නේද? ඒතර හාමුදුරුවෝ තාක්ෂණ ගතිය නෑ. එතකොට මොකද වෙන්නේ? අපි අර පුජ්‍යලයකට මේ වුණොත් මොකද වෙන්නේ? අපෝ ඒ හාමුදුරුවෝ කරන්නේ අපි මොකටද කරන්නේ? නේද? මේ රාග දේශ මොහ නැති කර මෙයා එහෙම එකක් නෑ. අපි මොකද මෙයා කියන බණ අහන්නේ? ඒ අපි රාග දේශ මොහ ඊට පස්සේ වැඩෙන වැඩ කරනවා. එතකොට මොකද ආතප්පාය කියන්නේ? කෙලස් තවන හිතන්ට හිතන්න ඒකාගෙන වෙන්නේ නේද? එතකොට අපි සංඝයාටම පැහැදිලි ඉන්න ඕන. බණ කියන්නේ කවුද? මහා සංඝරත්නයේ නියෝජනයක් බණ කියන්නේ. කියන එක අපිට අදාළ නෑ. බුදුරජාණන් වහන්සේලා කාමීතිපටිපන්න ගුණේ පිළිලා තමයි මේ දේශනා කරන්නේ. එතකොට අපි දකිනවා අන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා කියන්නේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න. එතකොට මොකද වෙන්නේ? අපි යන්නේ එතකොට අතහරින්න කිව්ව ගමන් අපි අතහරින්නේ බුදුරජාණන් ශ්‍රාවකයෝ සුපටිපන්නයි උජුපටිපන්නයි. ඉතින් ඒ නිසා උන්වහන්සේලා නියෝජනයෙන් මේ ධර්ම දේශනා කරනින්ද අන්න ඒ කියන ක්‍රමයට අපි අන්න හිත නම් නිසීලී වෙන. අයි සංඝයාට පැහැදිච්ච නිසා. ඒක සංඝ නියෝජනයෙන් තමයි මේ ධර්මය ඇහෙන්නේ. සංඝයා නැත්තම් අපිට මේ ධර්මය ඇහෙන්නේ නෑ. ඒතර පුජ්‍යලෝ වශයෙන් අපි ගත්තොත් එහෙම තමයි ඒ බණ කිව්වට මොකක්වත් නෑ නේද? ඒතකොට මොකද හිත පහදින්නේ නෑ. ඒතර එක නමක් බණ කිව්වට අපි දකින්න මේ මහා සංඝරත්නයෙන් සිද්ධ වෙන ක්‍රියාදාමයක්. ඒකට මේ ගෞරව කරන්නේ. පාවඩ දාගෙන ඇවිල්ලා සුදුරෙදි දාලා නේද? මේ මෙච්චර ගෞරව කරන්නේ සංඝයා නිසා. ඒක සිවුරෙල්ලේම આવුත් එහෙම මෙට්ටියක් දීලා ඒ ඉඳ ගන්න කියලා නේද? ඇයි? මොකද පුජ්‍යලෙකට ඇත්තම කරපු එක නෙවෙයි. ඒක සංඝයාට කරන දෙයක්. සංඝයා තුළින් තමයි අපිට මේ ධර්මය අහන්න ලැබෙන. සාමීචි ගුණ සංඝයාගේ තියෙනවා. සංඝරත්නය තමයි මේ ධර්මයේ මෙතෙක් කල් ආරක්ෂා කරන. සංඝරත්නය මේ ලෝකේ නැත්තම් ධර්මරත්නය මේ ලෝකේ නැහැ. ධර්මරත්නය මේ ලෝකේ නැත්තම් බුද්ධ රත්නය කොහොමවත් හම් වෙන්නේ නැහැ. ඒ නිසා සංඝරත්නය නිසාමයි ධර්මරත්නය පවතින්නේ. ධර්මරත්නය නිසා තමයි බුද්ධ රත්නය. ඇයි බුදුරජාණන් වහන්සේ කවුරුත් දැකලා තියෙනවද? නෑ. දැක්කේ කොහෙන්ද? ධර්මයේ තුලින්. ධර්මයේ තුලින් තමයි. ධර්මයේ දැක්කේ කා තුලින්ද? සංඝයා තුලින්. එහෙනම් ඒකයි සංඝරත්නයට ගොඩාක් ගරු කරන්න වෙනවා. ඒකයි. මෙතෙක් බුද්ධ ශාසනයේ චීවර දරාගෙන සිටි සෑම සංඝරත්නයටම අපි ගරු කරන්න. මොනවා හරි උන්වහන්සේලාගේ සුදුසුකම් තියෙනවා. වදින්න ගොඩන්න ඇඟිලි ගර කරන්න නේද? ඒවට සුදුසුයි. දක්ෂිනාවට දානයක් දෙන්න සුදුසුයි. ඒ කිසිම නුසුකමක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ජීවේ දරාගෙන බුද්ධ ශාසන බුදුරජාණන් වහන්සේගේ වචනේ දේශනා කරන පරිවිඩය කියනවා නම් නේද? අපි ධර්මයේ දුන්න අපි මාළක් පූජා කරන්න හරි යොමු කරනවා නම් අපි පංචශීලයට හරි යොමු කරා නම් නේද? ඒ ඔක්කොම උන්වහන්සේලා එනම් මේ අර ආවුනීය පාවුනීය දක්ඛිනීය අංජලි කරණීය අනුත්තරම් පුණ්‍යක් කිර්තංගනේට අන්න උන්වහන්සේ වෙන. මොකද මොනවා හරි ගුණ තියෙනවා. එක්කෝ උජුපටිපන්න හරි තියෙනවා. සුපටිපන්න හරි තියෙනවා. ඥායපටිපන්න හරි තියෙනවා. සාමීචි පටිපන්න හරි. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් පිළිබඳව එතකොට අපි ගොඩාක් ගුණ දැකලා අවබෝධය. ඒතර තමයි අපි උන්වහන්සේලා පිළිබඳව කිසිම සැක සංකාවක් විචිකිච්ඡාවක් පහළ වෙන්නේ නැහැ. ඒතර අපි ගොඩාක් මොකද නිචි පහදිනවා. හිත පැහැදුනාම තමයි තස්ස චිත්තං නමත. එහෙම පැහැදුන්නේ නැත්නම් එයාගේ හිත නම් විසීදි වෙන්නේ ආතප්පාය අනුയോഗාය සාතත්තාය ප්‍රදානාය. එතකොට අපි සංඝයාට පැහැදිලි තියෙනවා නම් එක එක පුජ්‍යලෝ දේවල් කිව්වා එක ඒවට පැහැදිලි යන්නේ නෑ. සමථ සංඝයා තමයි කරන්නේ. ඒතර අපි දෙයක් කිව්වත් සමථ පිරිසගේ මතය බලනවා. දැන් ගොඩාක් වෙලා තියෙන්නේ මොකද? පුජ්‍යලයන් පැහැදිලිච්ච ගමන් සංඝයා අමතකයි. සංඝයාට කරු කරන්නේ නෑ. පුජ්‍යලයා කියන දේ තමයි ඉහෙලීම බලගන්නේ. ඒතකොට අන්න මොකද වෙන්නේ? අර ඒයට අකණ්ඩව ධර්මය තුළ ක්‍රියාත්මක වෙන්න බෑ. කලින් කාලට එක එක දේවල් කර කර තමයි යන්නේ. ඒතර සංඝයාටම පැහැදිලි තියෙනවා. මොකද වෙන්නේ? සමථ සංඝයාගේ මතය තමයි හැම වෙලේම අපි ගන්න. දැන් නැත්තම් වෙන්නේ මොකද? ඒ කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් මතය ගන්නවර මෙච්චර කාල සංඝයාගේ මතය මොකද වෙන්නේ? ආනහැලුවට ලක් කරනවා. ඒකයි දැන් බොහෝ සංඝ ආමඳුරු ගත්තොත් තමන් නකර ධර්මයේ එහෙම මේවා කරන්නේ නැහැ. තමන් නොකරන එක වෙනම කතාවක්. හැබැයි ඉතින් දේශනා කරනකොට ඒව මේව කරන්න යන්නේ නැහැ.
ඒක සීලේ වර්ණනා කරන සමාධි වර්ණනා කරන ප්‍රඥා වර්ණනා කරන එයාට සීල සමාධි ප්‍රඥා නැති වෙන එක වෙනම කතාව වුණාට ඒවා හරියට වර්ණනා කරනවා. ඊට අපි සමර්ථ සංඝයා නම් සීලය අදටත් වර්ණනා කරනවා. සමර්ථ සංඝයා සමාධියත් වර්ණනා කරනවා. සමර්ථ සංඝයා ප්‍රඥාවත් වර්ණනා ආර්ය අෂ්ටාංග මාර්ගයත් වර්ණනා කරනවා. භාවනා කරන්න ඕන කියලාත් වර්ණනා කරනවා. නේද? එතකොට අපි මේ මතේ ඉතියාම අර බාහිර වෙන මතවාදී වලට අපි නම් සීල වෙන රහතන් වහන්සේ කවුද කියලා හැම හාමුදුරුවෝම හරියට කියලා දෙන. එතකොට අපිට ආරාත් බව කියන්නේ මේමයි කියනවා කියලා අපි එතකොට රැවටිලේවට යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශාවක සංඝයාගේ හරියට ගුණ දැකලා පහදින්න. එතකොට අපි හිතේ තියෙන මේ තද බල කණුවා ජලයෙන් ඔය තද බල කණුව තිබ්බොත් යථාර්ථයට නමන්න බෑ. අසත්‍යයට ඕන තරම් නමන්න පුළුවන්. ඒකයි අසත්‍යයට නැමෙනවා සත්‍යයට නැමෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සංඝයාට අපි ගොඩාක් පහදින්න ඕනේ මේ ගුණ සිහි කරලා. ඒකයි ඒවා සංඝානුස්සති භාවනාවක් හැටියට අපි කරන්න කියන්නේ. ඒ සංඝයාගේ ගුණ සිහි කරන්න ගන්න තමයි අපේ ශ්‍රද්ධාව නැමැති ඉන්ද්‍රිය ඊ타ත්ම ශ්‍රද්ධා ඉන්ද්‍රිය බල සම්පන්න වෙනකොට නැති වෙන්නේ මොකද්ද? විචිකිච්ඡාව තමයි නැති වෙලා යන්නේ. ඒකම ප්‍රඥාව වැඩෙන විචිකිච්ඡාව තමයි නැති වෙලා යන්නේ. සිහිය වැඩෙන නැති වෙන්නේ මොකද්ද? විචිකිච්ඡාව තමයි. අපිට සංඝයා කියනකොටම සංඝයා කියන සුපටිපන්න උජුපටිපන්න ඥාය පටිපන්න සාමීචි පටිපන්න දේ ගුණ තමයි සිහි වෙන්නේ. ඊළඟ එතකොට අපිට ඒකත් එක්ක මේ දා ශාසනයකට අපි පිරිහෙර පුද්ගල වෙන්නේ නැහැ දියුණු වෙනවා. මොකද සමහරවිට අපි පුද්ගලයන් සරණ ගිහිල්ලා පුද්ගලයන්ගේ මත ගත්තොත් එහෙම භයානකයි. හරිම දරුණුයි. මොකද අපි ඔන්න කවුරුහරි හාමුදුරුවෝ මම බැරිලා කිව්වොත් සමාධිය ඕනේ කියලා අපි කියාගෙන දෙන සමාධිය ඕනේ නැහැ. ඒක මොකද වෙන්නේ? ඉතින් හරි ප්‍රශ්නයකට ඊට පස්සේ මහා පාපයක් සිද්ධ වෙනවා. සීලය ඕනේ නැහැ කිව්වම ඉතින් ඊට පස්සේ ඔන්න අපි කියාගෙන යනවා සීල ඕනේ නැහැ කියලා. සෝදාපන්න වුණ අයත් බොනවා කියලා. ඉතින් අපි කියාගෙන යනවා බොනවා කියලා. පන්සිල් නැහැ කියලා. සෝදාපන්න නැහැ එහෙම සීල රැකගෙන අය නෙවෙයි. ඉතින් එහෙම නම් වෙන්නේ මොකද? අපිත් මේ මතවලට මේ වෙනවා. ඒ නිසා තමයි අපි සංඝයාට විතරම පහදින්න ඕන. සංඝයාම අපි ඉස්සරහ දාන්න පුජ්‍යලෝ වශයෙන් නෑ. පුජ්‍යලෙක් ඇසුරු කරත් අපි සංඝරත්නයේ හැටියට තමයි ඇසුරු කරන්නේ. නැත්නම් ආමතුරු සිවුරයෙන් පස්සේ මොකද වෙන්නේ? එයා සාසනෙ සිවුරු ගන්නවා. එයා සිවුර රකින්නෙත් නෑ. අපි අර ආමතුරුන්ට ඉතින් දීගෙන හිටියා නේද? ගියා වැඩක් නෑ අප්පා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපාදිනවා. ඉතින් ඒ නිසා අපි දකින්න අපි කවුරු කරන්නේ කාටද? පුජ්‍යලෙකුට කරා සංඝරත්නයේ ඒකයි. සංඝරත්නයේ හැටියට අපි කරු කරන්නේ. මේකයි ඉතින් එයා මොනවරක් ප්‍රශ්නයක් නෑ. ඒ නිසා නිතරම හැම වෙලේම සංඝරත්නයේ ඉස්මතු කරගෙන සංඝ ගුණ සිහි කරගෙනමයි අපි දේවල් සිද්ධ කරන්න ඕනේ. ඒතකොට තමයි අපිට වර්තමානයේ ජීවත් වෙන අයට අඩුපාඩුකට අදාළ වෙන්නේ. ඒතර රාතන් වහන්සේ නමකට කරනවා වගේ තමයි අපි දන් දෙනකොට දෙන්නේ. වැඩ දෙයක් කරනකොට කරන්නේ. වතක් පිළිවෙතක් කරනකොට උනත් එහෙමයි. අපි ඒක සංඝරත්නය වෙනුවෙන් තමයි අපි මේ දේ කරන්නේ. ඉතින් එහෙම කරාම තමයි අපිට ඒකේ ශාසනය තුළ අපි සැබෑම දියුණු වෙන ශ්‍රාවකයෝ බවට පත් වෙන්නේ. ඒ නිසා හැම දිනාටම මේ සංඝ ගුණ පිළිබඳව නිවැරදි අවබෝධයකට ඇවිල්ලා මේ හිතේ තියෙන විචිකිච්ඡාව නැමැති සැකේ නැමැති අපහැදීම නැමැති කරුණ දැන් ගොඩාක් අය කියන්නේ සාධනෙට ආමුදුරු නිසා මොකද වෙලා තියෙන්නේ? අපහැදිලා කියලා කියන්නේ. ආමුදුරු නිසා අපහැදිලා තියෙන්නේ. ඉතින් සංඝරත්නයේට පහදිනවා නම් කුජිල නිසා අපහදින්න දෙයක් නෑ. මොකද පින් කෙත තාම තියෙනවා. අපිට අපහදින්න කිසි හේතුවක් නෑ. එහෙනම් ඉතින් පින් කෙත නියෝජනය කරන අයට අපි එහෙනම් හදවතින්ම ගරු කරන්න ඕනේ. හදවතින්ම ගරු කරන්න ඕනේ. ඇසුරේදී තමයි අපි බලන්න ඕනේ වැඩියෙන් කාගෙන්ද අපිට සීල සමාධි ප්‍රඥාවන් වර්ධනය. ඒ නිසා එබඳු කල්යාණ මිත්‍රසුන්ට අන ළඟ වෙලා ඒක කල්යාණ මිත්‍ර කල්යාණ සහාය කියන කරුණ යාළුවාට. ඉතින් ඒකයි කල්යාණ මිත්‍ර අපි ළඟීම ඇසුරු කරන සමහර අය. ඒක සමහර අය ළඟීම ඇසුරු කරන්නේ නැහැ. සංඝ නියෝජනයේ හිටියට අපි ළඟින් ඇසුරට යන්නේ මොකද සමහරවිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් සමහර අය නෙමෙයි අපි බොහොම ළඟින් මිත්‍රයෙක් වගේ ඇසුරු කරනවා. ඒකයි කල්යාණ මිත්‍රෝ කල්යාණ සහායෝ කල්යාණ පවංක කියලා කියන්නේ. කල්යාණ මිත්‍රයාටම නැඹුරු වෙලා ඉන්නවා. ඉතින් ඒක ශාසනයේ අනිවාර්යයෙන්ම ශ්‍රාවකයෝ මේ වෙනුවට ඒ නිසා ඒවා පිළිවෙලව
හඳුනාගෙන කටයුතු කරන්න ඕනි එතකොට අපිට පින්ක ඇත තාම ලෝකයේ නැතිවෙලා එනිසාපිට මේ අපි හොදට කරන සංග හාමුදුරටික හොඳට හිටිය නගේ ඒමවිට අපාද දෙයක් නෑපට ඕන තර පින්කර කරන්න තියෙනවා දැම්බුරුමේම හෙමනැනුවත් පාගන්න හාමුදුර නොමන්ති හාමුදුරම ටීවි බල හිටියෝ එතින උත්යන්නේ නැමිලා හාමුදුර කරන ක්‍රියාව යන්නේ නෑ හාමුදුර ටී බල බලන්නේ අතරින් ගියොත්තේ ටීව එකයි හාමුදුර අතර කිය කොහොමද යන්නේ ඕ නැම් නැමිලා යන්නේ එතරින්වත් කෙලින් යන්නේ නෑ යැමිට ගෞරුව කරන්න පේ ඉති ඩීබෙල් ෝගීල අදාල නෑකටේ ආනකයි සංඝයාට පුරුදු වෙලාතින සංඝයාට කරු කරන්න එනිස හාමුදුරුරු මනවා කර එක මෙවා කරන්න යන්නේ නැහැ ඒ අර වගේ නුවන තියෙන ඉන්නවා ඒ අයිති ඒවිදියට අවශ්‍ය උපදේශයන් ලබා දෙනු හැබැයි කර ආමුදුර තරාවෙන්නෙත් නැමුතු විතර කරු කළ යට සීවියත්ම මේ කරපුදේ මකත්ද කියලා ඉතිේ වගේ අවශ්‍ය තැනදී නිසි අවාදන ශාසනත් ගීගෙනෙකුුණත් ලබා දෙන්න උපදේශයක් ලබාද දෙකැල්ලුගු ඇති නිසා හැම දෙනා මේ බුදුරජාණන් වහන්සේගේ සාාවකය සංඝයා කෙරෙයි ගුණ දැකල පහදින් ඕන තුළ හිත නම ශීරි කර ගන්න පුළා මේ ධර්ම මාර්ගයන් හොඳයි අද දිනේදිත් අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරයෙන් පත්තිය යුතුව ලෝතරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත ස්වපත් කරන්ට දේශනා කර පියතුම වටිනා ධර්මය ශ්‍රවණී කරා ඒ තුළින් අපේ චිත සන්තාන තුළ අප්‍රමාණ පුුණ ශක්තියක් පත්පත් වනා ඉති මේ රැස් කරගත්තාව ධාර්තර පුුණ්‍ය ධර්මය ඒවගේ මත ධර්ම දේශනාව සඳාදායකත්වය සැපවීමේ අපේ චිත සන්තාන තුළ ප්‍රමාණ පුුණ ශක්තියක් ඇත්වෙනවා ඒවගේම දේශනා කිරීමෙන් අමුත ධර්ම පින්තුම සිද්ධ වෙනවා ධර්මශ්‍රවනය කිරීම තුළ අපට තිවදරත්මයක මහා සද්ධාවක් පැහැදීම ගෞරයක් ඇත්වෙනවා සම්මා සම්බුද්ධ භගවායි කාන්තයෙන් බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි ධර්මය ස්වාකාතයි සංඝයා සුපටිපන්නයි කියලා තිවිධ රත්නය කිරීම අපට මහා ශ්‍රද්ධාවක් ගෞරත් මේ ධර්මශ්‍රවනය කිරීම තුළ ඇතිවන සංගරත් බුද්ධ තිවිදරත්නය කිරේ අපේතින විසිකිච්චා සකසාකරන තිවිදරත්නය කිරේ පැහැදීම ඇතිවෙන ප්‍රසාද සිට කියන්නේ බොහෝ කාලයක්ම සැපිපා කළබා දෙන සිතක් බවට පත්වෙනවා ඉදේ නිසා හැම ආකාරයකින් අපේ චිත්ත සන්තාන තුළ අප්‍රමාණ පුඩි සත්‍යමී මෝති රැස් කරගත් අද තිනේදී විශේෂ පුුණ්‍ය මෝදනාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා අද නොයම්බර් මස එක්වැනි දින ධර්ම දේශනා සඳහදායකත්වය දන්නේ ලක්ෂිත සාපියෝමි යෝල විසින් ජීවත්ව සින්නාදනය දමවපියන්ට සියලුම සත්‍යයන් දෙවියන්ට දෙවිදේවතාවන්ට මිය පරලෝගේ සිරු දෙනාට පින් අනුමෝදන් කරවීම සහෝදර සහෝදරයන්ගේ ජීවිත සාර්ථකත්වය හා දල් දෙදනාට සිත සාන්තිය සහ පවුලේ සමගේ සමාධාන දියුණුව සාසිරු සන්තියන නිදුක් නීරෝගී භාවය පාර්ථනා කරලා. ඉතින් අද දිනේදී මේ රැස් කරගත්තාව සකලවිද කුසලාන සංසධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් බුදු පසේ බුදු මහරහත් වහන්සේලා ගැනන්තකුණාන් පහ බලයෙන් ඒ මවපියෝන්ටත් ඒවගේ මේ දරුවන්ටත් ඒවගේ පවුලේ ශීලුම දෙනාටත්ම සිත සාන්තිහාපත නිදුක් නිරෝගී සුවපත් භාවය කිය ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් ගෙන්නෙන් ජලය වසවිසාදයකින් කිසිමන්තරාවක් නොමේවා සැමිදනාටම ඔවුනුන් කල්්‍යාල මිත්‍රයේ යුතුව දයින්ගීම කටයුතු සාර්ථක පවත්තාගෙන යන ලැබේවායි දරුවන් අධ්‍යාපන කටයුතු උස සධ්‍යාපනය දක්වා සාර්ථක පවත්තාගෙනයන්න සත්‍ය දයිට ලැබේවා ඉදිරනාගතය සමධනාටම සම්බුධ ශාසනය මුල් කරගෙන දානාති පින්තන් සීලාදී ගුරධර්ම සමතිපසනා භාවනාවන් දියුණු කරගන්න සතවර්ෂාදී කාලයක් දීර්ඝායු සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු ලෝකවා සත්‍යයන්ට සිත සාන්තිය අපතුදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද දානමය කටයුතු සඳහා දායකත්වය සපයන්නේ බියති සබේකොන් මහත්මියගේ ආදරණීය සැමියා වූද අශාන් තරංග සහ ජනිත් පුතුණුවන්ගේ ආදරණීය පියාණන් වූද සරත් අබේකොන් මහතා පරලෝසපත්ව වසර 2ක් ගතවීම නිමිත්තෙන් ඒ මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස ඒ වගේම තරංග පුතුණුවන්ගේ පිටදගේ මිය පරලෝකීය මෑණියන් වන නෝනා පෞසියා මහත්මියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් අද දිනේදී මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයන්
පියාණන් සරතබේ කොන් මහත්මාත් මේ පින් අනුමෝදන් කර මේ පින්වත් පියතුමා මිරස් කරගත්තු ධාරතර පුුණි ධර්මය සාදු කියලා අනුමෝදන් මේවා මේ පින් අනුමෝදන්වීමෙන් ඒ පියතුමා ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසරතු ගමන සුවපත් කරගන්න ලැබූ ජීවිතය අවශ්‍යයෙන් වර්ණය සැපින් බලයෙන් සමුදමත් ජීවිතයක් ලබන්න චතුරාර් සත්‍යාබෝධී නිර්වාණ ධර්මයා බෝධ කරගන්න මේ පිණුපුකාර වේවා කරපින් අනුමෝදන් සිද්ධ කරමු ඒ වගේම මේ ගිය පෞෂය මහත්මිය ඒ මෞතුමියට පින් අනුමෝදන් සිද්ධ කර මේ රැස් කරගත්තා අපනීතුමිය අනුමෝදන් වෙලා ලැබුව ජීවිතය සුවපත් කරගන්න ලැබූ ජීවිතාවශයෙන් වර්ණයෙන් සැපීම් බලින් සමුතිමත් ජීවිතයක් ලබන්න සසර ගමන සුවපත් කරගන්න ඉතා ඉක්මනීම චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින අනුමෝදන් වේවා කර පින් අනුමෝදන් සිද්ධ කරමු ඒවගේ මේ පින්කම සඳහා හිට ආධාරපකාර කරපුේ සිරු දෙනා නමේ පරලෝගී අන්තාඥාත් මිත්‍රාදී නැතන් ඒ සිරු දෙනාම සීපත් කරලා පින් අනුමෝදන් කරනවා සියලුම ඥාති මිත්‍රාදී මේ පින් අනුමෝදන්ලයගේ ජීවිත සුවපත් වේවා කර පින් අනුමෝදන් කරනවා ඒවගේ මදදිනීති ප්‍රභාසා චන්දන බස්නායක පවුලේ අය විසින් එම් පවුලේ සිරු දෙනාට ආශිර්වාද පිණිස දානමී කටු සඳහන් උදහයි දක්වනවා අදනේදී මේ රැස් කරගත්තාව ධාරතර පුුණි ධර්මයානු භාබලින් බුදු පසේ මහරාතු මාන්සිලා ජනන්තරු භාබලෙන් ඒ පවුලේ සිරු දෙනාටම සෙත සාන්තියාපත නිදුක් නීරෝගී සුපත් භාවය චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද සිදු කරනවා දිනේදිත් අපි සියලු දෙනාම රැස් කරගත්තා මේ උදාාරතර පුුණි ධර්මයතිීච සංසාරයේ පටන් මේ ජීවිතය දක්වා අප සියලු දෙනානමින් මේ පරලෝගේ සිරු ඥාති මේ පින සාධුක අනුමෝදන් වේවා මේ පින අනුමෝදන්වීමෙන් ඥාති ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පිණුපකාර වේවා ලපින් අනුමෝදන් කරමු ශේරුමාල් පේශාක්‍ය මහේශාක්‍යයාද දිවිරාජ මණ්ඩලයට මේ පින අනුමෝදන්කනු සිරු දෙවි දේවතාවෝ මේ පින අනුමෝදන් වෙලා ජීවිත සුවපත් වේවා කරපින් අනුමෝදන් සිද්ධ කරමු ලෝකවාර්ෂ්‍ය සත්‍යයට මේ පින අනුමෝදන්කරු සිරු සත්‍යයෝ මේ පින අනුමෝදන් වෙලා ජීවිත සුවපත් වේවා කොරෝනාව සංගත රෝග නිසා රෝගාතුර ප්‍රතිකර්ම කරන ලෝකවාර්ෂ සත්‍යයන්ට සෙත සහන්තියාපත නිරෝග භාව ලැබේවා වසංගත රෝගිතා ඉක්මනින්ම සියලු රටවල්ලින් තුරන් වෙලා සුරු දෙනාටම සෙත සාන්තිය යහපතු දාවවා කියලා සිරුවත කරනවා. අද දිනේදී මේ උතුම් ධර්මදානමී කටයුත්ත සඳහා තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පත්තියෙන් සහභාගී පින්වතුන් සියලුම දෙනාටම දානමාන කටයුතු සඳහා උපකාර කරපු සියලු දෙනාටමත් සකස් කළ පූජා කරපු පින්වතුන් සියලු දෙනාටම වස්සාරාධනා කරලා යතු උපස්ථාන කරන පින්වත් පිරිසටත් ඒ වගේම මේ කටයුතු සඳහනන් අයන උපකාරකර පින්තුන් සිරුම දෙනාටමත් මේ සද්ධර්මශ්‍යවලි කරන සිරුම පින්නස්සම දෙනාටමත් පවුල දුදරඥාතු මිත්‍රී තයිසි සෑම දෙනාට මහා සංග්‍රත්තිය තත්සටක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නීරෝගීවා සුවපත්වේවා රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස්විසාධයකින් කිසි මන්තරාවක් නොවවා කායක මානසක සුත්සානය වේවා සම්මා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තවතව දානාදී පින්කන් සීලාදී ගුණධර්ම සමති පශ්නා භාවනාවන් දියුණු කරගන්න සතිය ධෛර්ය වාසනා චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා ප්‍රත්‍යාශිර්වාද චිර දෙවියන් ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්නේහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්නේහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුුණ්්‍යකම්මේන මාමේ භාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනි පානපත්තියා නිදම්මී පුුණ්්‍යකම්මං ආසවක්කයා වහං හෝතු සබ්බදුකහා පමුංචතු සාදු සාදු සාදු
ඕකාස වන්දාමි භන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරතේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද නොවැම්බර් මාස 1 වෙනි ඉරිදා ධර්මානුශාසනා පවත්වා වදාළ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගොඩපළ විමල ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට চিරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනාගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවසත සහ චිරජීවනයේ හිමි වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා විසින් රැස් කරගත් සියලු කුසලානිසංසයන්ද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍ය අනුමෝදනා සිදු කර ආශිර්වාද කරමු සාදු 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 සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි